ආයුබෝවන් කියලා සියලුම දෙනා පිළිගන්නවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පාඨමාලාවල ගන්නට පස්වෙනි පෙරපුරු විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස සාකච්ඡා කරන්න. මේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස ළමයි ගොඩක් වරද්දපු අභ්‍යාස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඉතින් අනිත් දරුවන්ට මේක අහගෙන ඉඳලා තමගේ දැනුම අලුත් කරගන්න දැනුම වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. පහත ඡේදය හොඳින් කියවන්න. පින්තූර මගින් කතා කීම ඈත කාලයේ සිට පැවතෙන ක්‍රමයකි. පින්තූර කතා කියවීමට අපි කැමැත්තෙමු. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතන්දර වර්ගයකි. ටින්ටින්ගේ වීර ක්‍රියා, ඇස්ටරික්ස් ආදිය ලෝකයේ පුරා අත ජනප්‍රිය චිත්‍ර කතාවේ. දිවු කතා ලෙසද ඇතැම් විට ඉතා කුඩා කතා ලෙසද චිත්‍ර කතා දැකිය හැකිය. ළමා පුවත්පත්වල කොටස් වශයෙන් මෙන්ම තනි කතාංග වශයෙන්ද චිත්‍ර කතා පළ වේ. ඉස්සෙල්ම ඡේදයේ තියෙන්නේ අනිවාර්යෙන් විභාග ඡේදයක් කියලා ඔබ දන්නවා. පහත ඡේදය හොඳින් කියවන්න කියලා තියෙනවා. අපි මේ ඡේදේ පොඩ්ඩක් කියවමු බලන්න. පින්තූර මගින් කතා කීම ඈත කාලයේ සිට පැවතෙන ක්‍රමයකි. පින්තූර කතා කියවීමට අපි කැමැත්තෙමු. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතන්දර වර්ගයකි. ටින්ටින්ගේ වීර ක්‍රියා, ඇස්ටරික්ස් ආදිය ලෝකේ පුරා අද ජනප්‍රිය චිත්‍ර කතාවේ. දිගු කතා ලෙසද ඇතැම් විට ඉතා කුඩා කතා ලෙසද චිත්‍ර කතා දැකිය හැකිය. ළමා පුවත්පත්වල කොටස් වශයෙන් මෙන්ම තනි කතාංග වශයෙන්ද චිත්‍ර කතා පළ වේ. 4 පෙළ පොතෙන් අරගත්ත ඡේදයක් තමයි මේ තියෙන්නේ. අපි බලමු මේකෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ චිත්‍ර කතා යනු මොනවාද කියලා. බලන්න මේ ඡේදයේ චිත්‍ර කතා යනු මොනවද කියලා යම් තැනක සඳහන් කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්. ඒක ඕකේ බලන්න. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතාන්තර වර්ගයක කියලා දෙවනි පේජයේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතාන්තර වර්ගයකි. දැන් චිත්‍ර කතා යනු කියලා ආපහු ලියන්න ඕනේ. පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතාන්තර වර්ගයකි. අපි දෙවෙනි ප්‍රශ්න බලමු පොඩ්ඩක්. මේ කියන්නේ ලෝක පුරා අද ජනප්‍රිය චිත්‍ර කතාව කියන්න කියලායි කියන්නේ. මේ ඡේදේ තියෙනවා ලෝක පුරා අද ජනප්‍රිය චිත්‍ර කතා දෙකක්. සමහර ළමයි මේ දෙකම ලියලා දෙනවා. හැබැයි මේකේ සඳහන් කරන්නේ ලෝක පුරා අද ජනප්‍රිය චිත්‍ර කතාවක් ලියන්නේ කියලා. චිත්‍ර කතාවක් ලියන්නේ කොහොමද? එකයි අහන්නේ. දෙකම ලියුවොත් වැරදි. මේ සමහර ළමයි දෙකම ලියලා දෙනවා. ඒකට ලකුණු දෙන්න විදිය නැහැ. ඒක නිසා එකක් ඇහුවම එකක් ලියන්න, දෙකක් ඇහුවොත් දෙකක් ලියන්න. එතකොට අපිට උත්තරේ ලියන්න පුළුවන් ටින්ටින්ගේ වීර ක්‍රියා. මේකේ සඳහන් වෙන එක චිත්‍ර කතාවක්. නැත්තම් ඇස්ටරික්ස් කියලා ලියන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් ලියුවනම් හරි. ඊළඟට බලන්න. බලමු තුන්වෙනි ප්‍රශ්නේ. රකාරාංශයෙන් වචනයක් ලියන්න. අපිට බලන්න පුළුවන් මේකේ තියෙන රකාරාංශයෙන් වචන තමයි ක්‍රමය කියන එක. මේ ඡේදයේ කියෝගෙන යනකොට රකාරාංශයෙන් වචන කීපයක් තියෙනවා. ක්‍රමය, චිත්‍ර, ක්‍රියා, ජනප්‍රිය ඒ හැම තැනකදීම රකාරාංශය යෙදෙන්නේ. චිත්‍ර කියනකොට රකාරාංශය, ක්‍රියා කියනකොට රකාරාංශය යෙදලා තියෙනවා. ජනප්‍රිය කියනකොට රකාරාංශය යෙදලා තියෙනවා. මේ රකාරාංශය දෙන වචනයක් ලියන්නේ කිව්වම සමහර ළමයි රකාරාංශයේ දෙන වචන 3-4ක් ලියලා දෙනවා. මේ ඡේදය අහන්නේ රකාරාංශයෙන් දෙන එක වචනයක් ලියන්නේ කියලා. ඒතකොට එකක් ලියුවම හරි. 3-4ක් ලියන්න ඕන. වචන දෙකක් ලියන්නේ කොහොමද? දෙකක් ලියුවට කමක් නැහැ. වචනයක් ලියන්නේ කොහොම? වචන දෙක තුනක් ලියුවම ඒක හරියන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. උපදේශ පිළිපැද නිසා තමන්ට ලකුණු ලැබෙන්නේ නැහැ. මේ වගේ වයින් තමයි ලකුණු අඩු වෙන්නේ. නැත්තම් ඔබ උත්තරත් ලියනවා ගොඩක් වෙලාවට ඒ ලියන ලිව්වට ඒ ලකුණු කැපිලා යන මේව හේතුවක් වෙනවා. ඊළඟ එක අපි බලමු
තුන්වරක් යෙදෙන වචනයක් තෝරා ලියන්න. හතරවෙනි කොටස තුන්වරක් යෙදෙන වචනයක් තෝරා ලියන්න. එතකොට මේක තුන්වරක් යෙදලා තියෙන වචන බලන්න මේ ඡේදෙ පොඩ්ඩක් ඔබට පේනවා පින්තූර කියන වචනේ තුන් සැරයක් යෙදලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මේ ඡේදෙ. ඒකේ පස්වෙනි කොටස බලන්න. ළමා පුවත්පත්වල චිත්‍ර කතා පළවෙනි එක ආකාරයක් ලියන්න. ළමා පුවත්පත්වල චිත්‍ර කතා පළවෙනි එක ආකාරයක් තමයි මේකේ මේ ඡේදයේ අන්තිමට තියෙන ඔබට බලා ගන්න පුළුවන්. ළමා පුවත්පත්වල කොටස් වශයෙන් මෙන්ම තනි කතාංග වශයෙන්ද චිත්‍ර කතා පළවේ. එතකොට සමහර ළමා පුවත්පත්වල කොටස් වශයෙන් චිත්‍ර කතා පළ වෙනවා. තවත් ළමා පුවත්පත්වල තනි කතාංග වශයෙන් චිත්‍ර කතා පළ වෙනවා. දැන් මේ ක්‍රම දෙකම ලියන්න ඕන නැහැ. සමහර දරුවෝ මේ දෙකම ලියනවා. එකක් ලියන්නේ කොහොමද දෙකක් ලියන්න එපා. ඉතින් මේකයි ලියන්න ඕන. අපිට ලියන්න පුළුවන් කොටස් වශයෙන් කියලා ඕනනම් ලියන්න පුළුවන්. නැත්නම් තනි කතාංග කියලා ලියන්න පුළුවන්. මේ දෙකෙන් එකක් ලියුවනම් හරි. අපි බලමු මේකේ 6 වෙනි කොටස, ඡේදයේ 6 වෙනි කොටස. ඒකේ අහන්නේ විරල යන පදයට විරුද්ධ පදයක් සොයා ලියන්න කියලා අහනවා. එතකොට විරල කියන්නේ සොයා ගන්න අමාරු කියන එක. එතකොට ඒකේ විරුද්ධ පදය තමයි බහුල. විරුද්ධ පදය තමයි බහුල කියන වචනේ. දැන් සමහර දරුවෙක් මේක ලියලා තිබුණා සුලභ කියලා. ඒතර විරල කියන්නේ සොයා ගන්න අමාරු, සුලභ කියන්නේ සොයා ගන්න ඕන තරම් තියෙනවා. සොයා ගන්න පුළුවන්. ඕන තරම් තියෙන ඒවාට සුලභ ඒවා කියලා අපි කියනවා. ඒතර සුලභ කියන එකත් හරි. හැබැයි මෙතනදි වැරදි. මොකද විරල කියන එකට විරුද්ධ පදේ මේ ඡේදයෙන් තෝරලා තමයි අපි ලියන්න ඕනේ. ඒතර සුලභ කියන වචනේ ලියලා තිබුණාට ඒකට ලකුණු දෙන්න විදියක් නැහැ. ඡේදේ තියෙන වචනේ තමයි බහුල. ඒකට ඒක නිසා බහුල කියන එකට තමයි ලකුණු දුන්නේ. ඒ වගේ තැන් අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. දෙවනි ප්‍රශ්නේ බලන්න මේකේ. දෙවනි ප්‍රශ්නය සිරිමත් මගසකි යහපත් ළමයෙකි වැඩටත් සමතෙකි නුවණක් ඇත්තෙකි. සිරිමත් සමතෙක් වන්නේ කුමකටද? සිරිමත් සමතෙක් වන්නේ කුමකටද? සිරිමත් මගසකි යහපත් ළමයෙකි වැඩටත් සමතෙකි නුවණක් ඇත්තෙකි. දැන් මේ කවියේ අපෙන් අහනවා සිරිමත් සමතෙක් වන්නේ කුමකටද කියලා. සිරිමත් සමතෙක් වන්නේ මොකටද කියලා මේකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. සිරිමත් මගසකි යහපත් ළමයෙකි වැඩටත් සමතෙකි නුවණක් ඇත්තෙකි. ඒතර සිරිමත් සමතෙක් වෙන්නේ වැඩට. වැඩට කියන උත්තරේ එන්න ඕන. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ දී ඇති අකුරට පිල්ලම් යොදා වගුව සම්පූර්ණ කරන්න. දී ඇති අකුරට පිල්ලම් යොදා වගුව සම්පූර්ණ කරන්න. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. දී ඇති අකුරට පිල්ලම යොදා වගුව සම්පූර්ණ කරන්න තියෙනවා. බලන්න මේ වගුව පොඩ්ඩක්. දී ඇති අකුරට පිල්ලම යොදා මේ වගුව සම්පූර්ණ කරන්න තියෙනවා. මේ ගොඩක් දේශී මෙන්න මේ අකුර දීලා තියෙන අකුර තමයි ක යන්න. දී අකුර තමයි ක යන්න. ඒකට මේ පිළිගම් වලට මේ වගුව සම්පූර්ණ කරන්න තියෙනවා. හරි පහසු. හැබැයි මේකේ සමහර දරුවෝ මේවයි වචන දාලා තිබුණා. මේ කයන්නට පිළිගම දාලා වචන යොදලා තිබුණා සමහර දරුවෝ. මේකේ දන්න තියෙන්නේ කයන්නට පිළිලම් ටික දාගෙන යන එක විතරයි. හැබැයි අපිට විභාගෙදි කිව්වොත් මේ කයන්නට මේ විදිහට මේ පිළිලම් වලට එන වචන දාන්න කියලා වචන දැම්මම හරියි. දැන් මෙතන කියලා නැහැ එහෙම මේ ක ශබ්දෙට එන වචන දාන්න කියලා. මෙතන තියෙන්නේ පිළිලම් දාන්න කියලා විතරයි. ඒතර කයන්නට මේ පිළිලම දැම්මම කා වෙනවා. ඊළඟට කයන්නට මේ පිළිලම දැම්මම කෑ වෙනවා.
කයන්නට මේක දැම්මම කෑ වෙනවා. කයන්නට මේක දැම්මම කී වෙනවා. කයන්නට මේක දැම්මම කී වෙනවා. ඊළඟට කයන්නට මේක දැම්මම කේ වෙනවා. කයන්නට මේක දැම්මම කේ වෙනවා. මේ පිළිලන් දෙක කුඹුවයි හල් කිරීමයි. ඊළඟට කයන්නට මේ කුඹුවයි ඇලපිල්ලයි දැම්මම කෝ වෙනවා. ඊළඟට කයන්නට මේක දැම්මම කෝ වෙනවා. කා කැකෑ කිකි කෙකේ කොකෝ ඕනම අපිට මේ ස්වරාක්‍රමවල වර්ණනා කරන්න පුළුවන්. මේ විදිහට ඒවා සම්පූර්ණ කරන්න ඕන. කාවලින් එන වචන, කෑයෙන් එන වචන, කෑයෙන් එන වචන, කියන්නේ එන වචන සමානතරව ලියන්න. ඒක වචන ලියන්නේ කුත් විතර වචන ලියන්න. මෙතන පිළිවෙල දාලා සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. මම හිතුවා ඔබට මේක පැහැදිලි වෙනවා ඇති කියලා. හතරවෙනි ප්‍රශ්නේ පහත සඳහන් වැකි නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ස්ථන මත යොදන්න. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. හතරවෙනි ප්‍රශ්නේ අහලා හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ළමයි වේගයෙන් දිව ගියහ. ඒක හරිද වැරදිද කියලා මේ ව්‍යාකරණ අභ්‍යාස. එතකොට ළමයි වේගයෙන් දිව ගියහ කිව්වම ළමයි ගොඩක් නිසා දිව ගියහ කියන්න පුළුවන්. එතකොට එතන ඉස්සරහින් දෙන්න ඕන හරි ලකුණ. ඊළඟ ප්‍රශ්නය අහන්නේ ගංගා වේගයෙන් ගලා යයි. ඒක ඉස්සරහ දෙන චිත්‍රය හරි නම් හරි වැරදි නම් වැරදි දාන්න ඕන. ගංගා වේගයෙන් ගලා යයි කියන්න පුළුවන්. මොකද ගංගා කියන්නේ ගොඩක් වුණා. ගංගා වලට පණ නැහැ. ඒක නිසා ගංගා වේගයෙන් ගලා යයි කියන්න හැකියාව තියෙනවා. දැන් ගංගා කිව්වත් ගලා යයි, ගංගා කිව්වත් ගලා යයි. හැබැයි ගංගා වෝ කිව්වම ගලා යති කියලා එන්න ඕන. ගංගා වෝ සයුර බලා ගලා යති. හැබැයි ගඟ ගලා යයි. ගංගා කිව්වා ගොඩක් වුණා, බහුවචන වුණා. ගංගා වලට පණ නැති නිසා ගලා යයි කියලායි අවසන් කරන්නේ. අපි බලමු තුන්වෙනි කොටස. ඇතමෙක් අනවසරයෙන් ඇතුල් වෙයි. ඇතමෙක් කියනකොට බහුවචනයි. ඇතමෙක් අනවසරයෙන් ඇතුළු වෙයි කියන්න බෑ. ඇතමෙක් අනවසරයෙන් ඇතුළු වෙති කියලායි එන්න ඕන. එහෙනම් ඒක ඉස්සරහින් වැරදි ලකුණයි දාන්න ඕන. එතකොට ඇතමෙක් විතරක් නෙමෙයි තව ඒ වගේ පද තියෙනවා. අය, කෙනෙක්, සමහරේ, කවරේ ඒ වගේ පද උක්තේ විදිහට එදුනොත් අවසන් කරන්නේ බහුවචන. ඒ නිසා දැන් මෙතන ඇතමෙක් අනවසරයෙන් ඇතුළු වෙයි කියන්නේ බෑ. ඇතමෙක් අනවසරයෙන් ඇතුළු වෙති කියලායි එන්න ඕන. අපි බලමු ඊළඟ පස්වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා පස්වෙනි ප්‍රශ්නේ කොටුව තුල ඇති අකුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න. කොටුව තුල ඇති අකුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න තියෙනවා. මේ අකුරු ඇසුරෙන් පිළිතුරු ඔබට මේ කොටුව ඇතුළේ තියෙන අකුරු ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. දැන් මේකේ තියෙන අකුරු වලින් පළවෙනි එක අහන්නේ ස්වර අක්ෂර දෙක ලියන්න. මේකේ තියෙන අකුරු වලින් ස්වර අක්ෂර දෙකක් ලියන්න කියලායි කියන්නේ. අපි බලමු මේකේ තියෙන ස්වර අක්ෂර දෙක මොකක්ද කියලා ඔබට පේනවා ඇති. මේකේ තියෙන ස්වර අක්ෂර දෙක තමයි උයන්නයි අවුයන්නයි. මේකේ තියෙන ස්වර අක්ෂර දෙක තමයි උයන්නයි අවුයන්නයි. එතකොට ඔබ
अब दान स्वराकु ना सिंगल बोली थी ना स्वराकु टिक ना तो मत कर गया ना बड़े बोलवा आ ए ई उ इरु इरु इलु इलु ए आई ओ आओ ये तमाय स्वराकु तो बड़ा दमे मित्तन दिया स्वराकु देखा तमाय उयन्नाय उयन्नाय අපි බලමු දෙවනි එක මධ්‍යක්ෂරයක් ලියන්න. මධ්‍යක්ෂරයක් ලියන්නේ කොහොම? ඔබ දන්නවා මේ අක්ෂර වර්ග තුනක් අපිට හඳුන ගන්න පුළුවන්. ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර සහ මධ්‍යක්ෂර කියලා. ආරෝහණ අක්ෂර කියන්නේ උඩට ලියන අක්ෂර. රූලෙන් උඩට යන අක්ෂර. ඊළඟට අවරෝහණ අක්ෂර කියන්නේ රූලෙන් යටට යන අක්ෂර. අවරෝහණ අක්ෂර කියන්නේ යටට ලියවෙන අක්ෂර. ඊළඟ මධ්‍යක්ෂර කියන්නේ රූලේ තුල ලියන අක්ෂර. එතකොට මෙතන තියෙන මධ්‍යක්ෂර දෙකක් තමයි කයන්න සහ සයන්න. කයන්නයි සයන්නයි මේකේ තියෙන මධ්‍යක්ෂර දෙකක්. ක ස ලියනකොට උඩට යන්නේ නැහැ, පහළට එන්නේ නැහැ. ආරෝහණ අක්ෂර දෙක තමයි මෙතන තියෙන ආරෝහණ අක්ෂර දෙක තමයි වයන්න අවයන්න වගේ අක්ෂර. වයන්න මෙහෙම ලියද්දී උඩට ලියන්නේ. මෙහෙම අරගෙන උඩට ලියන අකුරට කියනවා අපි ආරෝහණ අක්ෂර. අවයන්න ලියනකොට මේ අවයන්නේ උඩට මෙහෙම ඉහළට ගමන් කරන නිසා ඒක ආරෝහණ අක්ෂරයක් විදිහට අපි සලකනවා. මේක ආරෝහණ අක්ෂර. ව අව් කියන අක්ෂර දෙක. ඊළඟට අපි බලමු තවත් අභ්‍යාසයක්. 6 වෙනි ප්‍රශ්නේ. ජාතිය රන් නිමනක් වේ ආගම මිනි පහනක් වේ. මේ සඳහන් දේවල් සමාන කර ඇත්තේ. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. ඒක තියෙනවා ජාතිය රන් නිමනක් වේ ආගම මිනි පහනක් වේ. මෙහි පහත සඳහන් දේවල් සමාන කර ඇත්තේ. පළවෙනි කොටස ජාතිය, දෙවෙනි කොටස ආගම. එතකොට මේව සමාන කරලා තියෙන්නේ මොකටද කියලා අහන්න. එතකොට ජාතිය කියලා තියෙන ජාතිය ඉස්සරහින් තියෙන විස්තරය අපි කියන්නේ ජාතිය සමාන කරලා තියෙන්නේ මේකේ ජාතිය රන් විමනක් වේ කියලා තමයි තියෙන්නේ. එහෙනම් ජාතිය සමාන කරලා තියෙන්නේ රන් විමනකට. එහෙනම් අපි උත්තර ලියන්න ඕන රන් විමනකට. ජාතිය සමාන කරද්දී මොකද රන් විමනකට. ආගම සමාන කරලා තියෙන්නේ මිනි පහනකට. ආගම සමාන කරලා තියෙන්නේ මිනි පහනකට. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. එතකොට ආගම සමාන කරලා තියෙන්නේ මිනි පහනකට. මෙතන හැබැයි මිනි පහන කියලා ලියනකොට මූර්ධජන යන්න මිනි කියනකොට මූර්ධජන යන්න ලියන්න ඕන. පහන කියනකොට දන්තජන යන්නයි ලියන්න ඕන. මූර්ධජන යන්නව පාෂාණය කියන තේරුම එන්නේ. එතකොට අපි සඳකඩ පහන ලියනකොට අපි ලියන්නේ මූර්ධජන. දැල්වෙන පහනක් ලියනකොට ලියන්නේ දන්තජන. එතකොට ආගම මිනි පහනක් වේ කියනකොට දන්තජන ලියන්න ඕන. 7 වෙනි ප්‍රශ්නය විරාම ලක්ෂණ යොදා නැවත ලියන්න. අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. ඒකේ තියෙන විරාම ලක්ෂණ යොදා නැවත ලියන්න කියලා වාක්‍ය කිහිපයක්. මේකේ විරාම ලක්ෂණ යොදලා වාක්‍ය ආපහු ලියන්න. මේකේ විරාම ලක්ෂණ යොදලා වාක්‍ය ආපහු ලියන්න. සමහරවල් මෙතනම විරාම ලක්ෂණ දාලා තියෙනවා. මේ මෙතන ඉස්සරහ ඉස්තරක් තියෙනකොට ඒ ඉස්තරේ ආපහු ලියන්න කිව්වම ආපහු ලියන්න අවශ්‍යයි. මෙතනම විරාම ලක්ෂණ දාලා හරියන්නේ නැහැ. දැන් විභාග සමහර වෙලාවට කියන වාක්‍ය දීලා විරාම ලක්ෂණ යොදන්න කියලා. එතකොට මෙතනම විරාම ලක්ෂණ යොදන්නට කමක් නැහැ. විරාම ලක්ෂණ යොදා වාක්‍ය නැවත ලියන්න කිව්වම අපි ආපහු වාක්‍ය ලියන්න. එතකොට ආයුබෝවන් කියනකොට
ආයුබෝවන් කියලා හර්ෂාදී ලකුණ දාන්න ඕන. ඊළඟට අනේ මගේ මිතුරාට අසනීප වුණාද කියනකොට හිස්තන මේ විදිහට තියෙනවා. මේකේ ගොඩක් ළමයි ප්‍රශ්නාර්ථකව දාන්න දුන්නා. ඒ වාක්‍ය නැවත ලියන්න කියලා තියෙන නිසා එතන ප්‍රශ්නාර්ථ ලකුණු දැම්මා. පිළිතුරු නිවැරදි විදිහට සැලකෙන්නේ නැහැ. මොකද හිස්තනකුත් දීලා තියෙනවා. ඒක නිසා මේක ආපහු ලියන්න ඕන. අනේ මගේ මිතුරාට අසනීප වුණාද? එතකොට මේකේ වල විරාම ලකුණු තමයි අනේ කියන තැන හර්ෂාදී ලකුණ එන්න ඕන. අනේ කියන තැන හර්ෂාදී ලකුණ එන්න ඕන. මගේ මිතුරාට අසනීප වුණාද කියනකොට ප්‍රශ්නාර්ථ ලකුණ එන්න ඕන. මෙන්න මේ විරාම ලකුණු දෙක මේ විදිහට යොදන්න ඕන. සමහර වෙලාවට මෙන්න මේ සමහර දරුවේ ප්‍රශ්නාර්ථ ලකුණ දාලා තිබුණට මේ හර්ෂාදී ලකුණ දාන එක අතහැරලා තිබුණා. ඒක අමතක වෙලා කියලා තිබුණා. ඒ වගේ වෙලාවදී විභාගයේ ලකුණු වල වෙනවා. ඒ වගේම මේ හර්ෂාදී ලකුණ අනේ අහෝ අපෝ අයියෝ ඒ වගේ හැම තැනකදීම යෙදෙනවා. මේ වගේ ප්‍රාර්ථනාවක් කරනකොට යෙදෙනවා. මේ වගේ අවස්ථාවල යෙදෙනවා. අනේ අහෝ අයියෝ අපෝ ඒ වගේ තැන්වල හර්ෂාදී ලකුණ යෙදෙනවා. 8 වෙනි ප්‍රශ්නය පහත සඳහන් වාක්‍යයේ ඉරියැඳි වචනේ අර්ථය පිටිර මත ලියන්න. එළිය වැටෙන තුරු කමනී සිටියේ ඇඟිලි ගනිමිනි. එළිය වැටෙන තුරු කමනී සිටියේ ඇඟිලි ගනිමිනි. අප බලමු 8 වෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. පහත සඳහන් වාක්‍යයේ ඉරියැඳි වචනේ අර්ථය පිටිර මත ලියන්න. මේ වාක්‍යයේ ඉරියැඳි වචනේ අර්ථය ලියන්න තියෙන්නේ එළිය වැටෙන තුරු කමනි සිටියේ ඇඟිලි ගනිමිනි. එළිය වැටෙන තුරු කමනි සිටියේ ඇඟිලි ගනිමිනි. අගයන්තල තියෙන ඇඟිලි ගනිමිනි කියලා එක යටින් බලන්න මේකේ අර්ථය මොකක්ද කියලා. එතකොට ඇඟිලි ගනිමිනි ඉන්නවා කියවම ඒකෙන් අදහස් වෙන්නේ නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියන අර්ථය. එළිය වැටෙන තුරු කමනි සිටියේ ඇඟිලි ගනිමිනි. ඒ කියන්නේ මොනහරි දෙයක් වෙනතුරු නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියන එක තමයි ඇඟිලි ගනිමින් ඉන්නවා කියලා කියන්නේ. මේකේ බොහෝ ළමයි උත්තරේ නිවැරදිව ලියලා තිබුණා. ඒ නිවැරදිව ලියපු උත්තරවල තිබුණා නොයවසිල්ලෙන් කියනකොට මෙන්න මෙහෙම ආකාර දෙකක්. නොයවසිල්ලෙනි තව සමහර ළමයි තිබුණා මේ දෙකෙන් මෙන්න මේක ලියලා තිබුණු ළමයින්ට වැරදි දාලා ඇති මේක ලියලා තිබුණු ළමයින්ට හරි දාලා ඇති. දැන් ඔබට මේකෙන් පේනවා ඔබ නිවැරදි උත්තරේ හරියට උත්තරේ නොයවසිල්ලෙන් කියන එක තමයි. හැබැයි ඒක හරියට නොලියුවොත් අකුරු හරියට නොලියුවොත් ඔබට ඒ උත්තරේ දැනගත්තා කිසිම තේරුමක් නැහැ. විභාගේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඒතර නොයවසිල්ලෙන් කියනකොට මේ දෙවෙනි ආකාරයට කියන්න ඕනේ මේ ආකාරයට මෙහෙම ලියුවොත් වැරදි. නොයවසිල්ලෙන් කියලා ලියන්න ඕන. අපි තවත් අභ්‍යාසයකට යමු. ඊළඟ ප්‍රශ්නය හිස්තැනට ගැලපෙන නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය වරහන් තුලින් තෝරා ලියන්න. බලමු අපිට අපේ ප්‍රශ්නේ කොහොමද එන්නේ කියලා. හිස්තැනට ගැලපෙන නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය වරහන් තුලින් තෝරා ලියන්න. මුලට හිස්තැන දේ ආරක්ෂා කිරීම කියලා දෙන්නේ. ඊට පෞරාණික කියන
ඉස්සර වරාංග තුල තියෙන පෞරාණික කියන වචනේ ලියන අවස්ථා තුනක්. ඒ අවස්ථා තුනෙන් තුන්වෙනි අවස්ථාව තමයි නිවැරදි වෙන්නේ. මොකද පෞරාණික කියනකොට රායනට පස්සේ කියන්නේ මුද්දජ න. රායනට පස්සේ කියන්නේ මුද්දජ න. පෞරාණික කියන නිවැරදිව ලියලා තියෙන්නේ තුන්වෙනි වචනේ. ඊළඟට 10 වෙනි එක ඩෙන්ගු ඉස්තර කිරීමට ඩෙන්ගු වර්ධනය කිරීමට කියලා එන්න ඕනේ. ඒතර වරහන් තියෙනවා මර්ධනය කියලා ලියපු අවස්ථා තුනක්. ඒ අවස්ථා තුනෙන් පළවෙනි අවස්ථාව තමයි නිවැරදි වෙන්නේ. මොකද මර්ධනය කිව්වම මහ ප්‍රාණ ද එන්නේ නෑ. මර්ධනය මහ ප්‍රාණ ද මේ විදිහට આવොත් වැරදි. මේ මහ ප්‍රාණ ද එන්නේ නෑ. මර්ධනය කියනකොට මහ ප්‍රාණ ද එන්නේ නෑ. මර්ධනය මේ ආකාරයටයි ලියන්න ඕනේ. අපි බලමු තවත් අභ්‍යාසයක්. බලමු ඊළඟ එක කොටස් ප්‍රශ්න. විස්තර පුහුණුව. පරිගණක පුහුණුව කියනකොට උත්තර තුනක් තියෙනවා. පරිගණක පුහුණුව කියනකොට නිවැරදි වචන වෙන්න ඕන. දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාවේ මහ ප්‍රාණක වෙන්නේ නැහැ පරිගණක කියනකොට. ඒ වගේම මෘතජ නයන්න එන්න ඕන. එහෙම තියෙන්නේ දෙවෙනි උත්තරේ. පරිගණක දෙවෙනි උත්තරේ තමයි නිවැරදි. අපි ඊළඟට යමු මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන රචනා මාතෘකාව. 12 වෙනි ප්‍රශ්නය අපේකම නියගයට අහු වෙලා යන මාතෘකාව යටතේ වාක්‍ය තුනක් ලියන්න. සෑම වාක්‍යයකම වචන 5කට වැඩි යුතුය. උක්ත වාක්‍ය අතර සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය. ප්‍රශ්න අපේ ගම නියගයට අහු වෙලා කියන මාතෘකාර්ථයේ ලියන්න තියෙන්නේ. එතකොට අපේ ගම නියගයට අහු වෙලා යන මාතෘකාර්ථයට වාක්‍ය තුනක් ලියන්න ඕන. සෑම වාක්‍ය වචන 5කට වැඩි වෙන්න ඕන. උක්තාක්‍යාත සම්බන්ධ නිවැරදි වෙන්න ඕන. ඒ වගේ වාක්‍ය තුනක් ලියන්න කියලා අපිට කියන්නේ. එතකොට අපේ ගම නියගයට අහු වෙලා කියනකොට මේ දැන් අපේ ගම නියගයට අහු වෙලා තියෙනවා. ඔබට පේන දේවල් ලියන්න තියෙනවා. එතකොට නියගයට අහු වෙලා ගියොම මේක අතීත කාලේ ලියන්න පුළුවන්. මේ දැන් නියගයට අහු වෙලා පේන දේවල් ගැන ලියන්න පුළුවන්. එතකොට අතීත කාලේ වර්තමාන කාලේ දෙකෙන්ම මේ රචනය ලියන්න පුළුවන්. ඇත්තටම මෙතනදී ලියන්න ඕන අපි මාතෘකාවට ගැලපෙන වාක්‍ය තුන. මාතෘකාවට ඒ සමහර දරුවෝ මේකේ ලියපු වාක්‍ය ටිකක් මේ නොගැලපෙන ස්වභාවය ගොඩාක් වැඩි වාක්‍ය ලියලා තිබෙනවා. දැන් මම මේ දරුවෝ ලියපු වාක්‍ය කීපයක් කියන්න පුළුවන්. මෙහෙම ලියලා තිබුණ සමහර දරුවෝ මිනිසුන්ට වතුරක් නැති නිසා උගුරකට වේලී යන්නට ඇති. මිනිසුන්ට වතුර නැති නිසා උගුරකට වේලී යන්නට ඇති. එතකොට දැන් මේ වාක්‍ය ඔබට තේරෙනවා ගැලපෙන්නේ නැහැ. මිනිසුන්ට වතුර නැති නිසා උගුරකට වේලී යන්නට ඇති. මේක හිතන දෙයක් තමයි ලියලා තියෙන්නේ. ඒ වුණාට ඒක ගැලපෙන්නේ නැහැ. වාක්‍යයක හැඩයක් තියෙනවා. එතකොට එහෙම මේ වාක්‍ය ලියන්න තිබුණා මිනිස්සු ජලය නොමැතිව බොහෝ අපහසුතාවන් වලට ලක් වෙති. මිනිස්සු ජලය නොමැතිව බොහෝ අපහසුතාවන් වලට ලක් වෙති. එතකොට දැන් මිනිස්සු කොහොම බහුවචනයි ලක් වෙති කියලා බහුවචනෙන් අවසන් කරන්න ඕන. එතකොට මේකේ ඒ වුණාට එහෙම සමහර ළමයි ලියලා තිබ්බේ නෑ. උක්ත ආඛ්‍යාතයේ ගැළපෙන විදිහට වාක්‍ය ලියලා තිබුණේ නෑ. දැන් සමහර ළමයි ලියලා තිබුණා මිනිසුන්ට වතුර බිඳුවක්වත් නැති වෙලා. මිනිසුන්ට වතුර බිඳුවක්වත් නැති වෙලා. මේක කතා කරන භාෂාවෙන් තමයි එහෙම ලියලා තිබුණේ. ඊළඟට තව වාක්‍ය ලියලා තිබුණා ගමේ මිනිසුන්ට වතුර නොමැති නිසා වතුර තිබෙන තැනක් සොයා තැනින් තැනට යති. ගමේ මිනිසුන්ට කියලා තැනින් තැනට යති කියලා අවසන් කරන්න බෑ. මොකද මිනිසුන් කොහොම අනුක්තයි තැනින් තැනට යති කියන්න බෑ. එතකොට උක්තාක්‍යතේ ගැලපෙන්නේ නැහැ. මේ වාක්‍ය ඊට වැඩිය ලියන්න තිබුණා ගමේ ගැහැණු වතුර සොයා අසල ගම්වලට පියමන් කරති. නැත්නම් ගමේ ගැහැණු කලකට රැගෙන ජලය ගෙනීම සඳහා අසල ගම්වලට ගමන් කරති කියලා
ලියන්න. ඉතින් මෙහෙම ලියන්න එපා ගමේ මිනිසුන්ට වතුර නොමැති වතුර තිබෙන ස්ථාන සෑම තැනකටම යති. මිනිසුන්ට කියලා යති කියලා අවසන් කරන්න බෑ. මිනිස්සු කියලා යති කියලා අවසන් කරන්න පුළුවන්. තව මෙන්න මේ විදිහට වාක්‍ය සමහර අය ලියලා තිබුණා. පොළොව ඉරිතලි යයි. පොළොව ඉරිතලි යයි කිව්වම එතන වචන පහකට වඩා නෑ. මේ අපිට කියලා තියෙන වචන පහකට වඩා වැඩි වාක්‍ය ලියන්න. ඒතර පොළොව ඉරිතලි යයි කිව්වම එතන වචන පහකට වඩා වැඩි නැති නිසා ඒවට විභාග ලකුණු ලැබෙන්නේ නෑ. ඒක නිසා අප හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි වාක්‍ය ලියලා බලන්න ඒකේ වචන පහකට වඩා වැඩි තියෙනවද කියලා. හැමතිස්සෙම වචන පහකට වඩා වැඩි වාක්‍ය තියෙනවද කියලා බලන්න ඔබ ලියපු වාක්‍යවල. ඊළඟට තව ලියලා තිබුණා නිවස්සලදී සතුන් අවුරස්න නිසා බිම ඇද වැටෙති. මේකේ ව්‍යාකරණතරදී නිවස්සල සිටින සතුන් අවුරස්න නිසා බිම ඇද වැටෙති. සතුන් කියලා බිම ඇද වැටෙති කියන්න බෑ. එහෙමනම් සත්තු බිම ඇද වැටෙති කියලා එන්නේ. ඒකත් ටික ගැලපෙන්නේ නැහැ වාක්‍ය. ඒක නිසා ගොඩක් ඒ වගේ ගොඩක් අඩුපාඩු තිබුණා. ගස්සල් කැපූ නිසා අපේ ගමට නියඟේ උදායි. ගස්සල් කැපූ නිසා අපේ ගමට නියඟේ උදායි. දැන් මේ වාක්‍ය ගැලපෙන්නේ නැත්තේ මේ නියඟේ උදා වෙන්නේ ඇයි කියලායි මෙයා ලියන්නේ. නියඟේ උදා වෙන හේතුයි ලියලා තියෙන්නේ. මෙතන අහන්නේ නියඟේ උදා වෙන හේතු නෙමෙයි. නියඟේ උදා වෙන හේතු මේ රචනයේ ලියන්න එපා. අපේ ගමන්ට නියඟයක් ඇති වෙලානේ. එතකොට නියඟයක් ඇති වෙන්න හේතුව මේකේ අහන්නේ නැහැ. දැන් යම් කිසි රචනයක නියඟයක් වෙන්න හේතුව අහුවනම් මේ වගේ වාක්‍ය ලියුවට කමක් නැහැ. මේකේ මේ දැන් නියඟයක් ඇති වෙනවා. ඒ නියඟය ඇති වුණාට පස්සේ දකින්න ලැබෙන දේවල් තමයි ලියන්න ඕනේ. ගස්සල් කැපූ නිසා අපේ ගමට නියඟයක් ඇති වෙලා කොහොම මේ ලියලා තියෙන නියඟයක් ඇති වෙන්න හේතු මොනවද කියලා. නියඟයක් ඇති වෙන හේතු මෙතන ලියන්න එපා. දැන් අපේ ගමට නියඟයක් ඇති වෙලා කියනකොට ඔබට පෙනෙන දේවල් ලියන්න, ඔබට හිතෙන දේවල් ලියන්න පුළුවන්, ඔබට ඇසෙන දේවල් ලියන්න පුළුවන්. තව ඒ වගේ වාක්‍යයක් ලියලා තිබුණා. බොහෝ කාලයක් වැස්ස නැති නිසා නියඟේ උදා වුණා. බොහෝ කාලයක් වැස්ස නැති නිසා නියඟේ උදා වුණා. එතකොට බොහෝ කාලයක් වැස්ස නැති නිසා නියඟේ උදා වී කිව්වම ඒ නියඟේ ඇති වෙන හේතු තමයි ලියලා තියෙන්නේ. නියඟේ ඇති වෙන හේතු ලියන්න එපා. නියඟේ ඇති වෙලා තියෙන්නේ, ඇති වෙලා ඉවරයි. එතකොට ඔබට දැන් දකින්න ලැබෙන දේවල් ලියන්න පුළුවන්. ඊළඟ තව සමහර අය ලියනවා මිනිස්සු මැරෙන බව. මේ නියඟේ නිසා ගමේ මිනිස්සු මේ යනවායි කියලා සමහරවල් ලියනවා. ඉතින් මෙහෙමයි සමහර වෙලාවට එහෙම අපිට හිතුණට අපේ ලංකාවේ සාමාන්‍ය නියඟයක් නිසා මිනිස්සු මිය ගිහිල්ලා නැහැ. සමහර පිට රටවල් වල නියඟය ඇති වෙලා දරුණු නියඟ නැති වෙලා මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. අපේ ලංකාවේම නියඟයක් ඇති වෙච්ච නිසා මිනිස්සු මැරිච්ච අවස්ථා එහෙම දකින්න අහන්න ලැබිලා නැහැ. ඒ නිසා ඒ වගේ වාක්‍ය ලියන්න එපා. මිනිස්සු මේ ගිහිල්ලා දෙනවා කියලා සත්තුන් මේ ගිහිල්ලා දෙනවා කියලා ලියන්න එපා. හැබැයි වනාන්තරවල සත්තු මේ ගිහිල්ලා දෙන්න පුළුවන් වතුර නැති නිසා. ගමට නියඟයක් ආවට පස්සේ ගමේ නියඟයක් ඇති වෙච්ච එක ගැනයි අපි ලියන්න ඕන. ඒක නිසා මිනිස්සු මරණ කතා මෙතන ලියන්න එපා. ඊළඟට තව සමහර අය ලියන වනාන්තර ගැන. වනාන්තර සියල්ල වියලී ගොසින්. මේ අහන්නේ ගමේ අපේ ගමට නියඟයක් ඇති වෙලා. ඒතකොට අපේ ගමට නියඟයක් ඇති වෙලා කියනකොට වනාන්තර වියලී ගොසින් කියලා ලියන්න එපා. වනාන්තර ගැන මෙතන ලියන එක බෑ. මොකද ගම වනාන්තරයක් නෙවෙයි. අපේ ගමට නියඟයක් ඇති වෙලා කොහොම ගමේ නියඟ ගැන ලියන්න වනාන්තර ගැන ලියන්න එපා. වනාන්තර නියඟයට අහුවෙච්ච එකක් ගැන ලියන්න එපා. දැන් අපිට මෙතනදී ලියන්න පුළුවන් මේ වගේ වාක්‍ය. දැන් ගමේ තිබුණා නම් ගඟ. ඒ ගඟ දැන් සින්දුල ගිහිල්ලා කියලා ලියන්න පුළුවන්. ඒක ලියනකොට ලියන්න පුළුවන් අපේ ගම මැදින් ගලා ගිය මනරම් නදිය අද සිඳී ගොස් ඇත. එහෙම ලියන්න පුළුවන්. ගමේ ඇති ගස්වැල් වියලී යමින් පවතී. ගමේ ඇති ගස්වැල් වියලී යමින් පවතී. ඊළඟට අපිට ලියන්න පුළුවන් ගමේ වෙනදා කුරුල්ලෝ ඇඬුවා. දැන් කුරුල්ලෝ අඬන්නේ නැහැ. ඒක ලියන්න පුළුවන් වෙනදා බිවුරු නාද කළ කුරුල්ලන්ගේ නාදය
අද ඇසෙන්නට නැත. වෙනදා මිහිරි නාද කළ කුරුල්ලන්ගේ නාදය අද ඇසෙන්නට නොලැබේ. ඒ වගේ ලියන්න පුළුවන්. ඊළඟට ගමේ වගාබිම් සියල්ල වියලී ගොසිනි. ගමේ වගාබිම් සියල්ල වියලී ගොසිනි. ගමේ පොළව තනින් තන ඉදිතලා ගොස් ඇත. ගමේ පොළව තනින් තන ඉදිතලා ගොස් ඇත. අනේ වගේ වාක්‍යයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. වාක්‍යයක් ලියනකොට වාක්‍යයක හැඩයක් අනිවාර්යෙන් තර රටාවක් තියෙන්න ඕන. ඔය මම කියපු විදිහේ වාක්‍යයි ඒ වගේ වාක්‍ය ලියලා පුරුදු වෙන්න. ඊට ඔබ මතක තියාගන්න ඕන දේ තමයි විභාගයේ වාක්‍ය තුනක් ලියන්න වෙන නිසා ගොඩාක් දේවල් අපිට ලියන්න නැහැ. එතකොට ගමේ මේ ගම නියගයට හසු වෙලා කිව්වම ඒ ගම නියගයට හසු වෙච්ච එක ගැන විතරයි ලියන්න ඕනේ. වනාන්තර නියගයට හසු වෙලා කියන එක ගැන ලියන්න එපා. අපි එතකොට ගොඩාක් වෙන වෙන දේවල් ලියන්න අපිට අවස්ථාවක් නැහැ. මොකද විභාගයේ වාක්‍ය තුනයි බලාපොරොත්තු වෙන්නේ. මාතෘකාවට ගැලපෙන විදිහට වාක්‍ය තුන ලියන්න. ගම දැන් නියගයට අහු වෙලා තියෙන්නේ. ඒ නියගයට හසු වෙච්ච එක ගැන ලියන්න. වෙන ගොඩාක් දේවල් ලියන්න අපිට අවස්ථාවක් නැහැ. අපි බලමු තවත් ප්‍රශ්නයකට ගිහිල්ලා. අපි දැන් බලමු මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගණිතය අභ්‍යාස ගොඩක් දරුවෝ වරද්දපු ටික සාකච්ඡා කරන්න. 19 වෙනි ප්‍රශ්නය ටැංකියක වතුර ලීටර් 3285ක් ඇත. එයින් 3න් එකක කොටසක් ඉවත් කළ පසු ඉතිරි වන වතුර ප්‍රමාණය කොපමණද? ටැංකියක වතුර ලීටර් 3285ක් ඇත. එයින් 3න් එකක කොටසක් ඉවත් කළ පසු ඉතිරි වන වතුර ප්‍රමාණය කොපමණද? ටැංකියක වතුර ලීටර් 3285ක් තියෙනවා. 3285. එයින් 3න් එකක කොටසක් ඉවත් කරලා මේ ටැංකියේ තියෙන ජල ප්‍රමාණය 3න් එකක ප්‍රමාණයක් ඉවත් කළ පසු ඉතිරි වන වතුර ප්‍රමාණය අහන්න. දැන් මේකේ 3න් එකක් ඉවත් කරා මේ ජල ප්‍රමාණය 3න් එකක් ඉවත් කරාම ඉතුරු ජල ප්‍රමාණය ගන්න අපි මේ 3285න් 3න් එකක් කීයද කියලා බලන්න ඕන. 3285න් 3න් එකක් කීයද කියලා බලන්න. දැන් 3285න් 3න් එකක් බලන්න අපි කරන්නේ 3285 3න් බෙදලා. 3285 3න් බෙදලා. අපි බෙදමු බලන්න මේක 3285 3න් 3ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි 3න් 3ක් බිඳුවයි ඊට පස්සේ මේ දෙක පහළට ගන්නවා 2ට 3 ඒවා නැහැ කියලා මෙතන බිඳුවක් දානවා 3 වරක් බිඳුව බිඳුවයි දෙකෙන් බිඳුවක් අඩු කරාම 2යි ඊට පස්සේ මෙයාට පහළට ගන්නවා 28ට 3 ඒවා ගන්නවා 3 වරක් 9 27යි 28න් 27ක් අඩු කරාම 1යි ඊට පස්සේ මේ පහ පහළට ගන්නවා 15ට 3 ඒවා ගන්නවා 3 වරක් 5 15යි 15න් 15 බිඳුවයි. එතකොට 3285න් 3න් එකක් කියන්නේ 1095. දැන් මේ ටැංකියේ තියෙන ජල ප්‍රමාණය තමයි 3000 ලීටර් 3285. එයින් 3න් එකක් බලලා අපි කරේ 3285 3න් බෙදුවා. එතකොට 3න් එකක් බැලුවේ අපි ඉවත් කරන්න 3න් එකක් නිසා. එතකොට ඉවත් කරන ජල ප්‍රමාණය 1095. 3285න් 1095 ඉවත් කරාට පස්සේ තව ටැංකියේ ඉතිරි ජල ප්‍රමාණය බලන්න 3285න් මේ ඉවත් කරන 1095 අඩු කරනවා 3න් එකක් කියන්නේ 1095යි ඒක අඩු කරනවා 5න් 5 බිඳුවයි 8න් 9ක් අඩු කරන්න බෑ යන්නේ එකත් එකක් ගන්නවා 18න් 9 9යි මෙතන තියෙන 1යි කින් බිඳුවක් 1යි 3න් එකක් 2යි. එතකොට උත්තරේ එනවා 2190. ඉතින් 2190 ලියලා ඔබ අනිවාර්යෙන් ලීටර් සඳහන් කරන්න අවශ්‍යයි. ලීටර් 2190යි. ලීටර් 2190.
දැන් මෙහෙම සිංහලෙන් ලිව්වේ නැත්තම් ඔබ පිටිපස්සෙන් L කියලා මේ විදිහට දාන්න පුළුවන්. 2190යි L. අපි තවත් අභ්‍යාසයකට යමු. 21 වන ප්‍රශ්නය රුපියල් 16 බැගින් මිලවන පොත් 4ක්ද රුපියල් 12 බැගින් මිලවන පෑන් 4ක්ද මිලට ගැනීමට මා ළඟ ඇත්තේ රුපියල් 100කි. මට තව කොපමණ මුදලක් අවශ්‍ය වේද? බලන්න 21 වෙනි ප්‍රශ්නේ රුපියල් 16 බැගින් මිලවන පොත් 4ක්ද රුපියල් 12 බැගින් මිලවන පෑන් 4ක්ද මිලට ගැනීමට මා ළඟ ඇත්තේ රුපියල් 100කි. මට තව කොපමණ මුදලක් අවශ්‍ය වේද කියලායි අහන්නේ. රුපියල් 16 බැගින් මිලවන පොත් 4ක්. රුපියල් 16 බැගින් මිලවන පොත් 4ක් ගන්න. ඒතර 16ව 4ක්. 16 බැගින් මිලවන පොත් 4කුයි ඊළඟට රුපියල් 12 බැගින් මිලවන පෑන් 4ක්. රුපියල් 12 බැගින් මිලවන පෑන් 4කුයි ගැනීමට මා ළඟ ඇත්තේ රුපියල් 100ක්. ඔබ දන්නවා රුපියල් 16 ඒවා 4ක් බලන්න කරන්නේ අපි 16 ගුණ කරනවා 4. අපි 16 4ෙන් ගුණ කරලා බලමු. 4 වරක් 6 24න් 4 දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 2යි 6. එතකොට මෙතන 4ක් ගන්න යනවා රුපියල් 64ක්. රුපියල් 16 බැගින් පොත් 4ක් ගන්න රුපියල් 64ක් යනවා. රුපියල් 12 බැගින් පෑන් 4ක් ගන්න යනවා. 4 වරක් 2 8යි. 4 වරක් 1 4යි. රුපියල් 48යි. එතකොට පොත් වලට යනවා 64ක්, පෑන් වලට යනවා 48ක්. හැබැයි මේ සඳහා මා ළඟ තියෙන්නේ රුපියල් 100ක්. මේ සඳහා මා ළඟ තියෙන්නේ රුපියල් 100ක්. මට තව කොපමණ මුදලක් අවශ්‍යද කියලායි අහන්නේ. එතකොට අපි බලමු මේ දෙකටම කීයක් යනවද? බලන්න මේ දෙකටම කීයක් යනවද කියලා බලන්න. මේ දෙක එකතු කරන්න අවශ්‍යයි. 64ට එකතු කරන්න අවශ්‍යයි 48ක්. එකතු කරන්න 8යි 4යි 12න් දෙක එකක් ඉදිරි 6යි 4යි 10යි 10යි 1යි 11යි. එතකොට මේ දෙකම ගන්න යනවා රුපියල් 112. එතකොට මා ළඟ තියෙන රුපියල් 100. 112 රුපියල් 112 ඕන. හැබැයි මං ගාව තියෙන්නේ 100යි. තව මට කොච්චර මුදලක් අඩුද කියලා බලන්න. රුපියල් 112 ඕන. හැබැයි මං ගාව තියෙන්නේ රුපියල් 100යි. තව කොච්චර මුදලක් මට අඩුද කියලා බලන්න. 112න් 100 අඩු කරනවා. එතකොට දෙකෙන් බිඳුවක් අඩු කරාම 2යි. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. එතකොට එකෙන් එකක් බිඳුවනේ. බිඳුවේ වටිනාකම නැහැ. එතකොට මට තව අඩු මුදල රුපියල් 12. තව මට අඩු රුපියල් 12. අපි ඊළඟ අභ්‍යාසයට යමු. 26 වෙනි ප්‍රශ්නය ඊළඟට එන සංඛ්‍යා දී ඇති හිස් තැන මත ලියන්න. 26 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ තියෙන සංඛ්‍යා රටාව 3 10 6 15 9 20. එතකොට මෙන්න මේ 20 කොටු දෙකට එන්න ඕන සංඛ්‍යා දෙක මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. බලන්න මේකේ සංඛ්‍යා රටාව තර රටාවක් එක දිගටම තියෙනවද කියලා ඔබට බලන්න. අපිට මේකේ පහසුවෙන් දැක් ගන්න පුළුවන් එහෙම එක දිගටම යන රටාවකට වඩා මේක එකක් කර එකක් බැලුවොත් ගොඩක් පහසුයි. මේ එකක් කර එකක් මේ ආකාරයට කොහොම බැලුවොත් අපිට පහසුවෙන්ම රටාවක් අල්ලගන්න පුළුවන්. දැන් 3ට 3ක් එකතු වෙලා 6යි. 6ට 3ක් එකතු වෙලා 9යි. ඊට පස්සේ 9ට 3ක් එකතු වුණාම 12යි. ඒකෙන් නෝන මෙතන. මේ කොටුවක් ඇර කොටුවක්. 3ට 3ක් එකතු වුණාම 6යි. 6ට 3ක් එකතු වුණාම 9යි. 9ට 3ක් එකතු වුණාම 12යි. ඊට පස්සේ මේ පැත්තට මෙතන ඉඳලා කොටුවක් ඇර කොටුවක් බලන්න. මෙහෙම ඊළඟට මෙහෙම. එතකොට 10ට 5ක් එකතු වුණාම 15යි. 15ට 5ක් එකතු වුණාම 20යි. 20ට 5ක් එකතු වුණාම 25යි. ඒක කොටුවක් ඇර කොටුවක් මේ විදිහට යන්න ඕන. මම හිතනවා ඔබට ඒ රටාව අවබෝධ වෙන්නේ නැති කියලා අපි යමු ඊළඟ අභ්‍යාසය. 27 වෙනි ප්‍රශ්නය
බස් රථයක් පෙරවරු 6:30ට කොළඹින් පිටත්ව පස්වරු 2:30ට බදුල්ලට ළඟා වූයේ නම් මෙම බස් රථයේ ගමනට ගත කළ කාලය කොපමණද? බස් රථය බදුල්ලට පැමිණි වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියන්න. බලන්න 27 වෙනි ප්‍රශ්නේ. ඒක අහන්නේ බස් රථයක් පෙරවරු 6:30ට කොළඹින් පිටත්ව පෙරවරු 2:30ට බදුල්ලට ළඟා වූයේ නම් පළවෙනි කොටස අහනවා මෙම බස් රථයේ ගමනට ගත කළ කාලය කොපමණද කියලා. දෙවෙනි කොටස අහනවා බස් රථයේ බදුල්ලට පැමිණි වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියන්න. ඔබ දන්නවා මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ විෂය අන්තර්ගතය තමයි විමසීමට ලක් කරන්නේ. දැන් මේ ගණිතය කොටස් දෙවෙනි පේපර් එකේ ඉන ගණිතය වලිනු ගණිතය පෙළ පොතේ තියෙන විෂය කොටස් තමයි විමසීමට ලක් කරන්නේ. ඒතකොට කාලය කියලා තියෙනවා ඔබට ඉගෙන ගන්න කාලය ගැන කාලය සම්බන්ධ අභ්‍යාස ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ ඒ ආශය කරගෙන ප්‍රශ්නයක් බලන්න බස් රථයක් පෙරවරු 6:30ට කොළඹින් පිටත්ව. එතකොට 6:30ට කොළඹින් පෙරවරු 6:30ට කොළඹින් යන්නේ. 6:30ට කොළඹින් පිටත්ව පස්වරු 2:30ට තමයි බදුල්ලට යන්නේ. පස්වරු 2:30ට මේ බස් රථයේ ගමන් කරනවා. පස්වරු 2:30. අපේ නම බස් රථයේ ගමනට ගත කළ කාලය. ඔබට මේ බස් රථයේ ගමනට ගත කළ කාලය බලන්න මේ පෙරවරු වෙලාව මේ පස්වරු වෙලාව තියෙනවා. එතකොට මේක අපිට වඩා පහසුයි මේක ඩිජිටල් වෙලාව වලට පත් කරගෙන මේ දෙක අතර වෙනස හොයන්න නේද? මේ මෙතන ඉඳලා මෙතනට කොච්චර කාලයක් තියෙනවද කියලා බලන්න මේ දෙකේ වෙනස බලන්න ලොකු එකකින් කුඩා එක අඩු කරන්න තියෙනවා. එතකොට මේ පෙරවරු වෙලාවක් නිසා මේ පස්වරු වෙලාවක් නිසා අපිට පුළුවන් මේ දෙකම ඩිජිටල් වෙලාව වලට පත් කරගෙන වෙනස බලන්න නම් ඔබ දන්නවා අඩු කරන්න. එතකොට ලොකු එකකින් කුඩා එක අඩු කරන්න. එතකොට ඩිජිටල් වෙලාව කියන්නේ ඔබ දන්නවා සම්මත වෙලාව, සම්මත ඔරලෝසුවේ වෙලාව. නැත්නම් පැය 24 ඔරලෝසුවේ වෙලාව කියලා අපි කියනවා. එතකොට පෙරවරු 6:30 ඩිජිටල් වෙලාව කියන්නේ 0.6:30. පැය 0.6:30 කියලා කියනවා. නැත්නම් මේ විදිහට අපි ලියනවා 0.6:30. ඊට පස්සේ පස්වරු වෙලාවට පස්වරු 2:30ට ඩිජිටල් වෙලාවෙන් ඔබ දන්නවා පස්වරු එකට කියන්නේ පැය 13යි. පස්වරු දෙකට කියන්නේ පැය 14යි. පස්වරු 2:30ට කියන්නේ පැය 14යි 30 කියලා. පැය 14යි 30. පැය 14යි 30. උදේ 6:30ට කියන්නේ පැය 0.6:30. පස්වරු 2:30ට කියන්නේ පැය 14යි 30. දැන් මේ අවුරුද්දේ ඉඳලා මුලට පැය නොලිව්වා ලකුණු දෙන්න කියලා කියනවා. ඒක නිසා දැන් කොහොමද මෙතන අපේ උත්තරේ නෙමෙයි තාම සොයාගත්තේ. ඉතින් මේ දෙක අතර වෙනස බලන්න ඕන අපි. මේ 14යි 30න් 6:30 අඩු කරනවා. 14යි 30න් 0.6:30 අඩු කරනවා. දැන් මේ පැය මේ මිනිත්තු කියලා දාගත්තත් කමක් නැහැ. ඒතර බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 3න් 3ක් බිඳුවයි 14න් 6ක් 8යි. එතකොට ඔබට පේනවා මෙතන 14 6ක් කරාමට ඔබට පේනවා මෙතන පැය 8ක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බස් රථයේ ගමනට ගත කළ දින පැය 8ක්. හැබැයි පැය 8 ලියද්දී අපි මෙහෙම ලියන්නේ නැහැ. 8යි 30යි 0.2 ලියන්නේ නැහැ. බස් රථයේ ගමනට ගත කළ කාලය කොහොමද කියලා වුණා මෙහෙම ලියුවොත් වැඩි 8යි 30යි 0.2 අපි සාමාන්‍යයෙන් මේ විදිහට ලියනවා පැය 8යි කියලා. බස් රථයේ ගමනට ගත කළ කාලය පැය 8යි. ඔය විදිහටයි ලියන්නේ. මේ විදිහටයි ලියන්නේ. මේක තවද කියන්න ඕන මෙහෙම අඩු කරන්න කාට හරි අපහසු නම් මේ විදිහට අඩු කරන්න අපහසු නම් මේක හරි පහසුයි අපිට නිකන් ගණන් කරලා පැය ගාන සොයාගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් මෙන්න මේක බලන්න. 6:30 ඉඳලා 2:30ට. ඔබ දන්නවා 6:30 ඉඳලා පැයක් ගියාම 7:30. තාපයක් ගියාම 8:30. තාපයක් ගියාම 9:30. තාපයක් ගියාම 10:30. තාපයක් ගියාම 11:30. තාපයක් ගියාම 12:30. ඊට
ඊට පස්සේ 1:30යි 2:30යි. එතකොට එනවා හරියට පැය 8ක්. 6:30 ඉඳලා 2:30ට පැය 8ක් වෙනවා. පහසුවෙන්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. නැවතත් මම ගණන් කරන්න 6:30 2:30ට 6:30 ගණන් කරන්නේ නැහැ. එතකොට 6:30 ඉඳලා 7:30ට තමයි පැය. එතකොට අපිට ගණන් කරන්න පුළුවන් 7:30 8:30 9:30 10:30 11:30 12:30 1:30 2:30 පැය 8යි. අපි යමු මේකේ දෙවෙනි කොටසට. මේකේ දෙවෙනි කොටස අහනවා බස් රථයේ බදුල්ලට පැමිණි වෙලාව පැය 24ට ලෝසුවෙන් ලියන්න. බස් රථයේ බදුල්ලට පැමිණි වෙලාව පැය 24ට ලෝසුවෙන් ලියන්න කියලායි කියන්නේ. එතකොට ඔබට පේනවා බස් රථයේ බදුල්ලට ආවේ පස්වරු 14:30. ඒක අපි ඉස්සෙල්ලා සොයාගත්තා. බස් රථයේ බදුල්ලට ආවේ 14:30. ඒක අපි කලින් සොයාගත්තා පස්වරු 2:30 කියන්නේ 14:30. මොකද 1 කියන්නේ 13, පැය 13, 2 කියන්නේ පැය 14. 2:30 කියන්නේ 14:30. මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙනවා ඇති කියලා. අපි යමු ඊළඟ අභ්‍යාසයට. 13 2 කියන්නේ පැය 14. 2:30 කියන්නේ 14:30. මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙනවා ඇති කියලා. අපි යමු ඊළඟ අභ්‍යාසයට. 28 වෙනි ප්‍රශ්නය රූපේ දැක්වෙන්නේ මාර්ග විස්තරයකි. එහි කොළඹ සිට පුත්තලමට ඇති දුර කොපමණද? කොළඹ සිට පුත්තලමට ඇති දුර කොපමණද? මාතරේ ඉඳලා කොළඹට දුර කිලෝමීටර් 161යි. ඊළඟට මාතරේ ඉඳලා පුත්තලමට දුර 303යි කියලා දීලා තියෙනවා. මෙතන ඉඳලා මෙතනට 161යි. මෙතන ඉඳලා මෙතනට 303යි. අපෙන් අහන්නේ කොළඹ සිට පුත්තලමට දුර කොච්චරද කියලා. කොළඹ ඉඳලා පුත්තලමට දුර කොච්චරද කියලා මාතරේ ඉඳලා කොළඹට 161 නම් මාතරේ ඉඳලා පුත්තලමට කිලෝමීටර් 303 නම් කොළඹ ඉඳලා පුත්තලමට දුර බලන්න අපි කරන්නේ 303න් 161ක් අඩු කරනවා. මේ නගර දෙක අතර දුර බලන්න මේකෙන් මේක අඩු කරනවා. මම හිතන්නේ මම කියන්නේ පැහැදිලි ඇති. මේ දෙක අතර දුර බලන්න මේකෙන් මේක අඩු කරනවා. එතකොට මේකෙන් මේක අඩු කරාම ඒ කියන්නේ 303න් 161ක් අඩු කරනවා. කිලෝමීටර 303න් කිලෝමීටර 161ක් අඩු කරනවා. අඩු කරාම 3න් 1ක් 2යි බිඳුවෙන් 6ක් අඩු කරන්න බෑ. මේකත් එක ගන්නවා 10න් 4යි. දැන් මෙතන තියෙන 2යි 2න් 1ක් 1යි. එතකොට මේ නතර දෙක අතර දුර කිලෝමීටර 142යි. මේ දෙක අතර දුර කිලෝමීටර 142යි. මම හිතන්නේ මේ අභ්‍යාසය වල තේරුණා කියලා අපි යමු තවත් අභ්‍යාසයකට. 30 වෙනි ප්‍රශ්නය පහත සඳහන් වන්නේ එක්තරා විභාග කාලසටහනක විස්තරයකි. එය තේරුම්ගෙන හිස්තැන් පුරවන්න. පහත සඳහන් වන්නේ එක්තරා විභාග කාලසටහනක විස්තරයකි. එය තේරුම්ගෙන හිස්තැන් පුරවන්න. අපි බලමු 30 වෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙන විභාග කාලසටහන. බලන්න විභාග කාලසටහනේ සිට දක්වා කියලා සඳහන් කරලා තියෙනවා. කීයේ සිට කීය දක්වාද කොච්චර කාලයක් මේ ප්‍රශ්න පත්‍ර තියෙනවද කියලා මේකේ සඳහන් කරනවා. එතකොට පෙරවරු 9ට ආරම්භ වෙලා මිනිත්තු 45 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. පෙරවරු 9ට ආරම්භ වෙලා මිනිත්තු 45 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. එතකොට අපිට තේරෙනවා පෙරවරු 9ට ආරම්භ වෙලා මිනිත්තු 45 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉවර වෙන වෙලාව තමයි මේ දක්වා කියලා අපි මෙතන දාන්න ඕන. දක්වා කියන තීරුව මෙතන දාන්න ඕන. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉවර වෙන වෙලාව. එතන මිනිත්තු 45 නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ 9 ඉඳලා 9:40
9:45 තමයි අවසන් වෙන්නේ. 9:45ට තමයි අවසන් වෙන්නේ. හැබැයි ගොඩක් දරුවෝ මේ 9:45 දාලා තිබුණා. මෙතන පෙරවරු දාලා තිබුණේ නැහැ. එතකොට පෙරවරු 9ට පටන් අරගෙන මිනිත්තු 45 කියවම පෙරවරු 9:45යි. එතකොට එහෙම පෙරවරු දාලා නැත්නම් ඒ උත්තරේට ලකුණු දෙන්න විදියක් නැහැ. ඉතින් ගොඩක් දරුවෝ මේ උත්තරත් දැනගෙන තමයි ලකුණු අහිමි කර ගන්න. ශිෂ්‍යත්ව විභාගෙදී උත්තරත් දැනගෙන අමාරුවෙන් උත්තරෙත් දාලා තමයි ලකුණු අහිමි කරගන්නේ. ගොඩක් වෙලාවට මේක සිදු වෙනවා. ඒ නිසා ඔබ මේ චූටි වැරදි කරන්න එපා මේ පේපර් එකේ. මෙතන දාන්න ඕන අනිවාර්යෙන් වෙලාව පෙරවරුට පස්වරුද කියලා මෙතන ඔබට තේරෙනවා. පෙරවරු 9 ඉඳන් මිනිත්තු 45 ගියාම පෙරවරු 9:45. ඊළඟට තියෙනවා විවේකයේ මිනිත්තු 15යි. විවේකයේ මිනිත්තු 15යි. විවේක ඉවර වෙන්නේ මේ දක්වා කියන ඉවර වෙන වෙලාව. ඒතකොට පෙරවරු 10ට තමයි විවේක ඉවර වෙන්නේ. පෙරවරු 10ට නම් විවේක ඉවර වෙන්නේ. විවේකයට තියෙන මිනිත්තු 15 නම් ඔබට තේරෙන්න ඕන විවේකේ පටන් ගන්න ඕන කීයටද කියලා. මිනිත්තු 15 නම් විවේකේ කාලේ තියෙන්නේ. විවේකේ ඉවර වෙන්නේ 10ට නම් විවේකේ ආරම්භ වෙන්න ඕන 9:45ට. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඉවර වෙන්නේ 9:45ටනේ. අන්නේ 9:45ට විවේකේ පටන් ගන්නවා. 9:45ට පටන් ගන්නවා. මිනිත්තු 15ක විවේකයක් 10ට ඉවර වෙනවා. 9:45 ඉඳන් මිනිත්තු 15ක් ගියාම 10යි. පෙරවරු 10නේ. එහෙනම් පෙරවරු 9:45ට තමයි විවේකේ පටන් ගන්නේ. මෙතන පෙරවරු අනිවාර්යෙන් තියෙන්න ඕන. නිකන් 9:45 දාන්න බෑ. ඊළඟට බලන්න පෙරවරු 10ට පටන් ගන්නවා දෙවනි ප්‍රශ්න පත්‍රය. ඒක මිනිත්තු 90ක ප්‍රශ්න පත්‍රයක්. පෙරවරු 10ට පටන් ගන්න මේ දෙවනි ප්‍රශ්න පත්‍රය මිනිත්තු 90ක ප්‍රශ්න පත්‍රයක්. එහෙනම් ඔබ කල්පනා කරන්න පෙරවරු 10ට ආරම්භ වෙලා මිනිත්තු 90ක් ගියාම කීයටද ඉවර වෙන්නේ? මේ දක්වා කියන්නේ ඉවර වෙන වෙලාව. එතකොට 10 ඉඳලා මිනිත්තු 90ක් ගියාම කීයද කියලා බලන්න කරන්නේ 10ට එකතු කරනවා මිනිත්තු 90. 10ට මිනිත්තු 90ක් එකතු කරනවා. 10ට මිනිත්තු 90ක් එකතු කරනවා. මේ පැය මේ මිනිත්තු මේ විදිහට එකතු කරන්නේ 0.0.0යි ඔබට තේරෙනවා මේ 0.99නේ. එතකොට මේ මිනිත්තු පැත්තේ මිනිත්තු 90ක් තියාගන්න බෑ. මිනිත්තු පැත්තේ මිනිත්තු 90ක් තියාගන්න බෑ. අපිට මේ පැත්තේ මිනිත්තු පැත්තේ මිනිත්තු 60ක් වුණොත් ඔබ දන්නවා පැය 1ක්. මිනිත්තු 60ක් කියලා කියන්නේ පැය 1ක්. එතකොට මෙතන තියෙනවා මිනිත්තු 90ට තියෙනවා පැය 1කුත් තවත් මිනිත්තු 30ක්. මේ මිනිත්තු 90ට තියෙනවා පැය 1කුත් තවත් මිනිත්තු 30ක්. මිනිත්තු 90ක් කියන්නේ පැය 1කුත් මිනිත්තු 30ක්. එහෙනම් මේ මිනිත්තු 90 පැය 1කුත් මිනිත්තු 30ක් තියෙන නිසා අපි මේ මිනිත්තු 30 විතරක් මේ පැත්තේ තියාගෙන මිනිත්තු 30 විතරක් මේ පැත්තේ තියාගෙන මේ පැය 10ට මේ පැත්තෙන් එන තව පැය එකක් එකතු කරනවා. එතකොට 10ට මේ පැත්තෙන් අර මිනිත්තු 60ක් ආවනේ. මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්නේ. 10ට ඒ පැය එක එකතු කරාම 11යි. 11යි දිහට තමයි මේ ප්‍රශ්න පත්‍රය ඉවර වෙන්නේ. මම හිතන්නේ ඔබට මේ කියන එක පැහැදිලි වෙනවා ඇති. මිනිත්තු 90ක් කියන්නේ පැය එකකුත් තවත් මිනිත්තු 30ක්. 10ට එකතු කරාම පැය එකකුත් මිනිත්තු 30ක් 11යි 30යි. මිනිත්තු 90ක් කියන්නේ පැය එකකුත් මිනිත්තු 30ක්නේ. එතකොට 11යි 30ට තමයි මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අවසන් වෙන්නේ. මම හිතනවා මේ අභ්‍යාසවලට තේරෙන්න ඇති කියලා. අපි යමු තවත් අභ්‍යාසයකට. 31 වෙනි ප්‍රශ්නේ යකඩ රෝදයක බර කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 900ක් වේ. එවැනි රෝද දෙකක මුළු බර කොපමණද? බලන්න 31 වෙනි ප්‍රශ්නේ යකඩ රෝදයක බර කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 900ක් වේ. එවැනි රෝද දෙකක බර කොපමණද කියලායි අහන්නේ. එක රෝදයක බර කිලෝග්‍රෑම් 24යි
ග්‍රෑම් 900යි. ග්‍රෑම් 900යි. අපි මොනවා ඒ වගේ රෝද දෙකක බර. එතකොට එක රෝදයක බර කිලෝග්‍රෑම් 24 ග්‍රෑම් 900 නම් රෝද දෙකක බර බලන්න මේක දෙකෙන් ගුණ කරන්න ඕන. කිලෝග්‍රෑම් 24 ග්‍රෑම් 900 අපි දෙකෙන් ගුණ කරමු. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 9 18යි. ඔබ දන්නවා මේ ග්‍රෑම් පැත්තේ උපරිම තියාගන්න පුළුවන් ග්‍රෑම් 1000. ග්‍රෑම් පැත්තේ තියාගන්න පුළුවන් ග්‍රෑම් 1000. එතකොට මේ පැත්තේ එනවා 1800. 1800 එනවනම් 800 විතරක් මේ පැත්තේ තියාගෙන ග්‍රෑම් 1000ක් අපි කිලෝග්‍රෑම් පැත්තට ගෙනියනවා. එතකොට කිලෝග්‍රෑම් එකක් එහා පැත්තට අපිට ගෙනියන්න පුළුවන්. මෙතන 800 විතරක් තියනවා. එතකොට දෙවරක් 4 8යි මේ පැත්තෙන් ආපු කිලෝග්‍රෑම් එකත් එක්ක 9යි. දෙවරක් 2 4යි. එතකොට මෙතන එන උත්තරය කිලෝග්‍රෑම් 49යි ග්‍රෑම් 800යි. කිලෝග්‍රෑම් 49යි ග්‍රෑම් 800යි. අපි තවත් අභ්‍යාසයකට යමු. 32 වෙනි ප්‍රශ්නය උතුරට ගමන් කරන පුජ්‍යලයකගේ වම් අත ඇත්තේ කුමන දිශාවටද? උතුරට ගමන් කරන පුජ්‍යලයකගේ වම් අත ඇත්තේ කුමන දිශාවටද? ඊළඟ 32 වෙනි ප්‍රශ්නේ බලන්න. උතුරට ගමන් කරන පුජ්‍යලයකගේ වම් අත ඇත්තේ කුමන දිශාවේද? උතුරට ගමන් කරන පුජ්‍යලයකගේ වම් අත ඇත්තේ කුමන දිශාවේද? අපි බලමු මෙහෙම. ඔබ දිශා ටික ඔබට කටුවැඩ පොලේ සටහන් කර ගන්න පුළුවන්. මේ ආකාරයට මේක උතුර, මේක දකුණ, මේක නැගෙනහිර, මේක බස්නාහිර. එතකොට උතුරට පුජ්‍යලයක් ගමන් කරනවා නම් අපි හිතමු මෙන්න මේ පුජ්‍යලය කියලා උතුරට ගමන් කරන්නේ. මේ උතුරට ගමන් කරන පුජ්‍යලයේ වම් අත තියෙන්නේ මොන දිශාවද කියලා අහන්න. මේ උතුරට ගමන් කරන පුජ්‍යලයේ මේ අත දැන් උතුරට ගමන් කරනකොට මුන්න පේන්නේ නැහැ. මේ පැත්තට යන්නේ. එතකොට මේ උතුරට ගමන් කරන පුජ්‍යලයේ වම් අත මේක, දකුණු අත මේක. හරිද? වම් අත මේක, දකුණු අත මේක. එතකොට වම් අත තියෙන්නේ ඔබට පේනවා බස්නාහිර පැත්තේ. උතුරට ගමන් කරන පුජ්‍යලයේ වම් අත තියෙන්නේ බස්නාහිර පැත්තේ. එහෙනම් උත්තරේ එන්න ඕන බස්නාහිර දිශාව කියන එක. අපි තවත් ප්‍රශ්නයක් බලමු. 34 වෙනි ප්‍රශ්නය ඔරලෝසු මූණ දෙස බලන්න. එහි පැය කටු හා මිනිත්තු කටු අතර කෝණය මීට පසුව ඍජු කෝණයක් වන්නේ තා මිනිත්තු කීයකට පසුවද? ඔරලෝසු මූණත දෙස බලන්න. එහි පැය කටු හා මිනිත්තු කටු අතර කෝණය මීට පසුව ඍජු කෝණයක් වන්නේ තා මිනිත්තු කීයකට පසුවද? බලන්න 34 වෙනි ප්‍රශ්නේ ඔරලෝසු මූණත දෙස බලන්න. එහි පැය කටු හා මිනිත්තු කටු අතර කෝණය මීට පසුව ඍජු කෝණයක් වන්නේ තා මිනිත්තු කීයකට පසුවද? දැන් මේක ඍජු කෝණයක් විදිහට මේ කටු තියෙන්නේ. මේ කටු ඍජු කෝණයක් වෙන්නේ ඔබ දන්නවා ඍජු කෝණයක් කියලා කියන්නේ අංශක 90ක කෝණයක්. එහෙම නැත්නම් L අකුර හැඩේ කෝණයක් තමයි ඍජු කෝණයක් කියන්නේ. දැන් මෙන්න මේ වගේ කෝණයකට අපි කියනවා ඍජු කෝණයක් කියලා. සිරස් රේඛාවකුයි තිරස් රේඛාවකුයි හමු වෙන තැන හැදෙන කෝණය මෙන්න මේ වගේ එකක් ඍජු කෝණයක්. මේ ඔරලෝසුවේ කටු මේ වගේ ඍජු කෝණයක් වෙන්නේ වෙලාව කීයමුද්ද කියලා අපි බලන්න ඕනේ. මේ 2:00න් පස්සේ 2:30 නේද වෙලාව? ඒ 2:30න් පස්සේ පළමු වතාවට ප්‍රථම වතාවට ඍජු කෝණයක් හැදෙන්නේ කටු කොහොම තිබුණොත්. මෙන්න මේ පැය කටුව 3 ළඟට එනවා. ඔබ දන්නවා පැය කටුව 3 ළඟට එනකොට මේ මිනිත්තු කටුව මෙතන තියෙන්නේ නැහැ. මිනිත්තු කටුව
12 ගාවට යනවා. මිනිත්තු කොටුව 12 ගාවට ඔය ආකාරයට යනවා. 3 වුණාම බලන්න කෝණයක හැඩයට ඔරලෝසුවේ කටු පීඩන. දැන් මේ වගේ ඍජු කෝණයක් තමයි මෙතන තියෙන්නේ. අනිත් එක ඔබ මතක තියාගන්න ඔරලෝසුවේ කටු ඍජු කෝණයක් හැඩයට පීඩන්නේ වේලාව 3ේදී වේලාව 9ේදී පමණයි. ඔරලෝසුවේ කටු මේ ඍජු කෝණයක් හැඩයට පීඩන්නේ වේලාව 3ේදී සහ වේලාව 9 වුණොත් පමණයි. ඒ දෙක මතක තියාගන්න. දැන් 2:00ට පස්සේ ඍජු කෝණයක් හැදෙන්නේ 3ේදී. ආසන්නම වේලාව 3ේදී තමයි ඍජු කෝණයක් හැදෙන්නේ. මේ වේලාවට 2:00ට පස්සේ. එතකොට උත්තරේ එන්න ඕන තව මිනිත්තු 30කට පස්සේ. 2:30යි වේලාව තිබුණා. තව මිනිත්තු 30කට පස්සේ තමයි 3 බවටපත් වෙන්නේ. එතකොට මිනිත්තු 30කට පස්සේ තමයි ඍජු කෝණයක් හැදෙන්නේ. මම හිතනවා ඔබට ඒ අභ්‍යාසය පැහැදිලි වෙන්න ඇති කියලා. අපි බලමු ඊළඟට මේ ප්‍රශ්න පත්‍රයේ පරිසරයේ අභ්‍යාසවල ගොඩක් අය වරදන අභ්‍යාස මොනවද කියලා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ පරිසර අභ්‍යාස කොහොමද කරන්නේ කියලා. ගොඩක් අය අඩු වැඩි වශයෙන් පරිසරයේ ප්‍රශ්න වරද්දලා තිබ්බා. සමහර වෙලාවට සමහර දරුවෝ ගොඩක් වරද්දලා තිබුණා. සමහර අය වරද්ද සමහර අය වරද්දපු එකක් නෙවෙයි අනිත් තව කෙනෙක් වරද්දලා. ඉතින් අපි බලමු පරිසර අභ්‍යාස 36 වෙනි එක අපරටේ ඇති ඓතිහාසික ශාකයක් නොවන්නේ. මේක උත්තර තුනක් දීලා තියෙනවා. ඕපනායක යෝධ පුස්සල, දෙනිපිටියේ නුගරුක, කොළඹ නගරයේ මැද ඇති බෝගස. එතකොට මෙතනින් ඓතිහාසික ශාකයක් නොවන්නේ කොළඹ නගර මැදේ පිහිටි බෝගස. මොකද කොළඹ නගරයේ මැදේ තියෙන බෝගස ඓතිහාසික ශාකයක් නෙවෙයි. හැබැයි ශ්‍රී මහා බෝධිය අපේ රටේ ඓතිහාසික ශාකයක්. මොකද ඓතිහාසික ශාකය කියලා අපි කියන්නේ අවුරුදු 100කට වඩා පැරණි වෙන්න ඕන. ඒ වගේම මොන හරි කතා ප්‍රවෘත්තියක් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ආගමික හරි, සංස්කෘතික හරි, දේශපාලන හරි කතා ප්‍රවෘත්තියක් එක්ක සම්බන්ධතාවයක් තිබිලා එහෙමත් තිබිලා අවුරුදු 100කට වඩා පැරණි වෘක්ෂ තමයි අපි ඓතිහාසික වෘක්ෂ කියලා සැලකන්නේ. නැත්තම් දැන් අපේ ගම් ප්‍රදේශයේ අවුරුදු 100කට වැඩි පරණ අපි හිතමු පොස් ගහක් තියෙනවා. ඒක ඓතිහාසික ශාකයක් නොවෙන්නේ ඒකත් එක්ක කතා ප්‍රවෘත්තියක් සම්බන්ධ වෙලා නැත්තම් ඒක ඓතිහාසික ශාකයක් වෙන්නේ නැහැ. සමහරවිට අවුරුදු 100ක් විතර පැරණි පොස් ගහක් අපේ ප්‍රදේශයේ තිබිලා ඒක ඓතිහාසික කතා ප්‍රවෘත්තියක් එක්ක සම්බන්ධ නම් ඒකත් ඓතිහාසික ශාකයක් බවට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ ආගමික හරි, සංස්කෘතික හරි, දේශපාලන හරි කතා ප්‍රවෘත්තියක් එක්ක සම්බන්ධ ශාක. එතකොට ඕපනායක යෝධ පුස්සල, දෙනිපිටියේ නුගරුක, අරලියගා මන්දිරයේ තියෙන අරලිය ගස්, රොබර්ට් නොක් සල්ලාගත්තන පිහිටි සියබලා ගස, ඒවා ඓතිහාසික ශාක විදිහට සලකන්න ඕනේ. දැන් මේකේ තව තියෙනවා ඓතිහාසික ශාක අපිට. මේකේ ගන්න තියෙන උත්තරේ කොළඹ නගර මැදේදී බෝගස ඓතිහාසික ශාකයක් නෙවෙයි. ඊළඟට මේ 37 වෙනි ප්‍රශ්නේ මෙම රූපයේ දැක්කන ශාකය වන්නේ මේ රූපයේ තියෙන ශාකය තමයි ඉරිවේරිය ශාකය. ඔබට මේක දකින්න පුළුවන්. මේ රූපයේ තියෙන ශාකේ ඉරිවේරිය ශාකය කොළේ ඉරි දකින්න ලැබෙනවා. ඊළඟට 38 රාත්‍රී කාලේ පිපෙන මල් බොහෝ විට සුදු පාටේ, කහ පාටේ, නිල් පාටේ. රාත්‍රී කාලේ දකින්න ලැබෙන මල් ගොඩක් වෙලාවට සුදු පාට. ගොඩක් වෙලාවට හැමතිස්සෙම රාත්‍රියට පිපෙනවා නම් මලක් ඒ මල සුදු පාටයි. මේ සැරේ පරිසර අභ්‍යාස වලට පිළිතුරු 3 තියෙන්නේ. ඔබට වඩා පහසුයි එතකොට උත්තර තෝරගන්න. බලමු අපි ඊළඟ ප්‍රශ්න 39 පරිසරය පිරිසිදු කිරීමට දායක වන සතුන් ඇතුළත් පිළිතුර වන්නේ. බලන්න පරිසර පිරිසිදු කිරීමට දායක වන සතුන් මෙතන ගන්න තියෙන්නේ කපුටා, කබරගොයා, ඌරා. කපුටා පරිසර පිරිසිදු කරන සතෙක්, කබරගොයා පරිසරය පිරිසිදු කරන සතෙක්, ඌරා පරිසරය අපද්‍රව්‍ය කාලා පරිසරය පිරිසිදු කරනවා. කපුටා ඔබ දන්න නගරේ වැටෙන කුණු කසල සියල්ල නගරේ වැටෙන කුණු කසල
වරින් වර ආහාරයට ගන්න සතේ. ඊළඟට අපි බලමු ඒක එතකොට පළවෙනි උත්තරේ එන්න ඕන ගොළු බෙල්ලා මියා මදුව ගන්න බෑ ටිකුලා බස්ස පොල්ච ගන්න බෑ. ඊළඟ 40 වෙනි ප්‍රශ්නේ වැහිදීනියා තම කැදැල්ල සාදාගන්නේ මැටි වලින්ද කොහු වලින්ද කාරාගත් ගුල් වලින්ද කියලා යහන. ඔබ සමහර විට අහලා ඇති වැහිදීනිය කූඩු හදන්නේ මැටි වලින් කියලා. මැටි යාගේ කටට අරගෙන මිල්ලා සමහර බිත්ති වල සමහර ස්ලැබ් වල කූඩු හදලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේ මැටි වලින් තමයි යාගේ කූඩුව නිර්මාණය කරන්නේ. ඊළඟට වගාවට හිතකර ක්‍රමයක නොවන්නේ වගාවට හිතකර ක්‍රමයක නොවන්නේ කවුද කියලා යහන. එතකොට බාමරා ඊමැස්සා කීඩෑව. එතකොට වගාවට හිතකර ක්‍රමයක නොවන්නේ කීඩෑව. දන්න කීඩෑව වගාවට හානි කරන සතේ. ඊමැස්සා බාමරා වගාවට හිතකර සත්තු මල් පරාගණය කළා වගාවට උදව් කරන සත්තු. ඊළඟ 42 වෙනි ප්‍රශ්නේ මගේ සිත් නිවීමෙන් ලැබෙන සැනසෙල්ල මගේ යහළුවන්ටත් දැනේවා. මෙහි දැක්වෙන්නේ සිත් පාන් කිරීමේ ක්‍රියාකාරකමේ කොටසකි. මෙම කොටස එහි කීවෙනි පියවරද? ඔබ දන්නවා සිත් පාන් කිරීමේ අභ්‍යාසයේ අවස්ථා කිහිපයක් තියෙනවා. ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, ඊළඟට අදිෂ්ඨානය, ප්‍රාර්ථනාව, ඒ වගේ එතකොට ප්‍රාර්ථනාවට තමයි මේක අයිති වෙන්නේ. 43 වෙනි ප්‍රශ්නේ ඉද්ද සමන් පිච්ච කැකුළු වගේ අපිත් පුංචි කැකුළු මේ පද්‍ය ගෑන්නේ මාත්‍රා කීයෙන් කීයද කියලා අහන්න. ඉද්ද සමන් පිච්ච කැකුළු වගේ අපි පුංචි කැකුළු. ඔබට තේරෙනවා අකුරු 3න් 3ට තමයි මේක ශබ්ද වෙන්නේ. මාත්‍රා 3න් 3ට. ඉද්ද සමන් පිච්ච කැකුළු. මේක තාලෙකට කිව්වොත් ඉද්ද සමන් පිච්ච කැකුළු. එතකොට අකුරු 3න් 3 මාත්‍රා 3න් 3ට ගායනා වෙන ගීතයක්. ඊළඟට 44 දීපාවලි උත්සවය පවත්වන්නේ ක්‍රිස්තියානි ආගමිකයන්ද හින්දු ආගමිකයන්ද ඉස්ලාම් ආගමිකයන්ද කියලා අහන්නේ. එතකොට දීපාවලි උත්සවය පවත්වන්නේ ඔබ දන්නවා හින්දු ආගමිකයන් කියලා. ඊළඟට 45 ආහාර අපිරිසිදු වෙන ආකාරය නොවන්නේ ආහාර අපිරිසිදු වෙන ආකාරය නොවන්නේ පළවෙනි උත්තරේ සතුන් මගින්ද ආහාර නිසිපරිදි වසා තැබීමෙන්ද මිනිසුන්ගේ නොසලකීම් කමින්ද කියලායි අහන්නේ. ඒතර ආහාර අපිරිසිදු වෙන ආකාරය නොවන්නේ ආහාර නිසිපරිදි වසා තැබීමෙන්. ආහාර වසා තැබුවම ආහාර අපිරිසිදු වෙන්නේ නැහැ. මේවයින් ආහාර අපිරිසිදු සතුන් මගින් ආහාර අපිරිසිදු වෙනවා. මිනිසුන්ගේ නොසලකීමත්කම නිසා ආහාර දූවිලි වැදෙන විදිහට එහෙම දාලා තිබුණොත් ආහාර අපිරිසිදු වෙනවා. ඒ වගේ. ඊළඟට 46 වෙනි ප්‍රශ්නේ විස බීජ විනාශ කළ හැකි ද්‍රව්‍ය බොරකා කහ ජලය. මේවයි විස බීජ විනාශ කරන්න පුළුවන් ද්‍රව්‍ය තමයි කහ. ඔබ දන්නවා කහ කියන්නේ විස බීජ නාශකයක්. පහුගිය කාලේ කහ සොයා ගන්නත් බැරුව තිබුණා. මොකද විස බීජ විනාශ කරන්න මිනිසුන් කහ දියර යොදා ගැනීම නිසා. ඊළඟ ප්‍රශ්න බලන්න 48 වෙනි ප්‍රශ්නේ නියගිනි නිසා ඇතිවන ස්වභාවික ආපදාවකයි ලැබුගිනිද නායයන්ද සුනාමිද. එතකොට නියගිනි නිසා ඇතිවන ස්වභාවික ආපදාවක් තමයි ලැබුගිනි. ලැබුගිනි ඇති වෙන්නේ වනාන්තරයේ ඔබ දන්නවා ගස් දෙකක් එකට ඇතිලිලා නැත්නම් ඒ ගස්වල අතු එකට ඇතිලිලා තමයි ලැබුගින්න ඇති වෙන්නේ. ලැබුගින්නක් ඇතුණාම මුළු ඒ වනාන්තරේ පුරා මේක පැතිරලා යන විශාල විනාශයක් වෙනවා. සත්තු මිය යනවා, වටින ශාක විනාශ වෙලා යනවා. ඊළඟට ඒක ස්වභාවික ආපදාවක්. සමහර වෙලාවට මේ විනෝදයට කැලෑගෙන තියන ඉන්නවා. එතකොට ඒක ලැබුගින්නක් නෙවෙයි මිනිස්සු සමහර කිසිම දැනුමක් නැති කුජලයන් විසින් කරන වැඩත් ඒ විදිහට තියෙනවා. ඊළඟට වගා බඳුනක පතුලට දැමිය යුතු ද්‍රව්‍ය වන්නේ පොල්ලෙලිද වැලිද ඔළුවෝ ගඩොල් කැපිලිද කියලායි අහන්නේ. ඒතර වගා බඳුනක පතුලට දැමිය යුතු ද්‍රව්‍ය තමයි ඔළුවෝ ගඩොල් කැපිලි. මොකද එහෙම දැම්මට පස්සේ වගා බඳුනට වැඩිපුර ජලය වැටුනම
අර මේ උළුව ගල්කඩලේ ඇස්සේ වතුර අතුරට ගිහිල්ලා ඒ සිදුරු වලින් ඉවත් වෙනවා. වගවතුර සිදුරු තියනවානේ සිදුරු වලින් ඉවත් වෙනවා. නැත්තම් පස් විතරක් තිබුණොත් පස් වලට තද වෙලා ජලය වැඩි ජලය ඉවත් වෙන්නේ නැහැ. ඊළඟට 50 වෙනි ප්‍රශ්නේ බයිසිකල් ලාම්පුවට විද්‍යුත් ශක්තිය සපයන උපකරණය ඩයිනමෝවද විදුලි පානයද විදුලි පංකාවද කියලා අහන්නේ. ඔබ දන්නවා බයිසිකල් ලාම්පුවට විදුලිය සපයන්නේ ඩයිනමෝව. මගේ ඩයිනමෝව අපේ සවිකල්ල තියෙන බයිසිකලේ පිටිපස්සේ රෝදේ කැරකෙනකොට ඩයිනමෝ එකේ පීන කරකැවෙනවා. ඒ ඩයිනමෝ එකේ පීන කරකැවෙනකොට ඇතුලේ තියෙන කාන්ද කරකැවෙනවා. එතකොට විදුලිය නිෂ්පාදනය විදුලිය වයර් දෙකක් දිගේ ඉස්සරහ ලයින් එක පත්තු කරන්න අරගෙන යනවා. ඊළඟ අභ්‍යාසයේ 51 පුජ්‍යලයන් පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක් වන්නේ රූපවාහිනියද කැමරා මේසයද දත්පුරුෂුද කියලා අහන්නේ. ඔබ දන්නවා පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ කියලා කියන්නේ තනිවම පාවිච්චි කරන භාණ්ඩ. ඒතකොට දත්පුරුෂුව පෞද්ගලිකව පාවිච්චි කරන භාණ්ඩයක්. ඒක හවුලේ පාවිච්චි කරන්න බෑ. ගෙදර සේරම එකතු වෙලා එක දත්පුරුෂයෙන් දත් පදින්න බෑ. හැබැයි අපි රූපවාහිනිය ගත්තම පොදුවේ පාවිච්චි කරන භාණ්ඩයක්. ඊළඟට ගුවන් විදුලිය ඊළඟට පුටු ඒවා ගෙදර තියෙන ඒ වගේ දේවල් පොදුවේ පාවිච්චි කරන භාණ්ඩ. තුවාය දත්පුරුෂු ඒවා පෞද්ගලිකව පාවිච්චි කරන භාණ්ඩ. ඊළඟට බලන්න 53 පාරේ ගමන් කරන විට නොකළ යුතු දේ. පළවෙනි උත්තරේ පාරේ වම්පසින් ගමන් කිරීම, දෙවෙනි උත්තරේ කහයිරි භාවිතා කර පාර මාරු වීම, තුන්වෙනි උත්තරේ පදික වේදිකාවේ ගමන් කිරීම. එතකොට ඔබ දන්නවා පදික වේදිකාවේ තියෙන්නේ මිනිස්සුන්ට ගමන් කරන්න. දැන් සමහර වෙලාවට වෙලින්ද වෙලඳන් කරාට පදික වේදිකාවේ මිනිස්සුන්ට ගමන් කරන්න තමයි පදික වේදිකාව තියෙන්නේ. ඉතින් පදිකයන් ගමන් කරන පාර තමයි පදික වේදිකාව. ඊට පස්සේ කහයිර මත ගමන් කිරීම පාරේ ගමන් කරනකොට කරන්න ඕන පාරේ මාරු වෙනකොට කරන්න ඕන දෙයක්. දැන් නම් සුදු ඉරි තියෙන්නේ. ඉතින් පාර මාරු වෙනකොට සුදු ඉරි මතින් මාරු වෙන්න ඕන. ඊළඟට නොකළ යුතු දේ තමයි පාරේ වම් පැත්තේ ගමන් කිරීම. ඊළඟට බලන්න 54 වෙනි ප්‍රශ්නේ නැගෙනහිර පළාතෙන් මුහුදට වැටෙන ගංගාව වන්නේ කළු ගඟද කැලණි ගඟද මහවැලි ගඟද කියලා ඒතකොට නැගෙනහිර පළාතෙන් මුහුදට වැටෙන ගඟ තමයි මෙතනින් මහවැලි ගඟ. ඔබ දන්නවා මහවැලි ගඟ ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන ත්‍රිකුණාමලය කියන්නේ නැගෙනහිර පළාතේ තියෙන නගරයක්. කැලණි ගඟ කොළඹින් මුහුදට වැටෙන්නේ. කළු ගඟ කළුතරින් මුහුදට වැටෙන්නේ. එතකොට මේ කළු ගඟයි කැලණි ගඟයි බස්නාහිර පළාතෙන් තමයි මුහුදට වැටෙන්නේ. බස්නාහිර පළාතේ කළුතරයි කොළඹයි කියන්නේ. කළු ගඟ කළුතරින් කැලණි ගඟ කැලණි. එතකොට ඒ දෙකම දැන් අපේ විභාගයේ එකම පළාතකින් මුහුදට වැටෙන ගංගා දෙකක් කියලා කළු ගඟයි කැලණි ගඟයි ගන්න පුළුවන්. නැගෙනහිර පළාතේ මුහුදට වැටෙන ගඟ තමයි මහවැලි ගඟ. ඊළඟට අපි බලමු 56 වෙනි ප්‍රශ්නේ ඉන්ධන පිරවුම් වලක් අසල දැකගත නොහැකි සංනිවේදන ප්‍රකාශනය. පළවෙනි උත්තරේ වහා ගිනිය විලෙන සුළුයි, දෙවෙනි උත්තරේ දුම්බීම තහනම්, තුන්වෙනි උත්තරේ ආරක්ෂාකාරීව රිය පදවන. ඒතර ඉන්ධන පිරවුම් වලක් කියන්නේ පෙට්‍රල් ෂේඩ් එකක්. ඉතින් ඒ වගේ තැනක දකින්න ලැබෙන සංඥා තමයි වහා ගිනිය විලෙන සුළුයි කියන දැනීම තියෙන්න පුළුවන්. දුම්බීම තහනම් කියන දැනීම තියෙන්න පුළුවන්. මොකද දුම්බීම මෙතන ගින්දර ගිනි දැල්වෙන අවස්ථාවක්. හැබැයි නැති එකක් තමයි ආරක්ෂාකාරීව රිය පදවන්නේ කියන එක ඉන්ධන පිරවුම් වල දකින්න නොලැබෙන දැනීම. ඊළඟට 57 රත්තුණු යකඩ අල්ලා ගැනීම සඳහා භාවිතා කළ හැකි ටින් කටරයක්ද අණු පිටියක්ද දැහි අණුවක්ද කියලා අහන්නේ. මෙතනින් ගන්න තියෙන්නේ රත් වෙච්ච දෙයක් අල්ලන්න පුළුවන් දැහි අණුව භාවිතා කළා. ඊළඟට 58 ස්වභාවික විමසනයකදී වැඩි වැදගත්කමක් දැක්විය යුත්තේ. පළවෙනි උත්තරේ භෝගව ගවන් බේරා ගැනීමට, දෙවෙනි උත්තරේ යාන වාහන බේරා ගැනීමට, තුන්වෙනි උත්තරේ මිනිස් ජීවිත බේරා ගැනීමට. ස්වභාවික විමසනයක් කියන්නේ ස්වභාවිකව ඇතිවන කරදරයක්. දැන් මේ කොරෝනා රෝගය කියන්නේ ස්වභාවික විමසනයක්. ඒ වගේ අවස්ථාවකදී වැඩි වැදගත්කමක් දෙන්න ඕන මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා. දැන් භූමිකම්පා කියන්නේ ස්වභාවික විමසනයක්. ස්වභාවික ඇති වෙන දෙයක්. මිනිස්සු ඇති කරන දෙයක් නෙවෙයි. ඊළඟට
තව ස්වභාවික විසකක් තමයි නායය. ඊළඟට ගම් වතුර. ඒ වගේ අවස්ථාවලදී අපි වැඩි වැදගත්කමක් දෙන්න ඕන මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා. ඊළඟට 59 අපේ රටේ පළමුවෙන්ම ඔලිම්පික් පදකම හිමි කරගනු ලැබුවේ. පළමුවෙන්ම ඔලිම්පික් පදකමක් හිමි කරගත්තේ ඩන්කන් වයිඩ් කඩුළු බැලීම ඉසව්ව සඳහා තමයි ඒ ඔලිම්පික් පදකම හිමි කරගත්තේ. ඊළඟට ශ්‍රී ලංකාවේ රට මැදට වන්නට පිහිටි නගරයක් වන්නේ ශ්‍රීකුණාමලය, මඩකලපුව, මාතලය. එතකොට ශ්‍රී ලංකාවේ රට මැදට වන්නට පිහිටි නගරය තමයි මාතලේ නගරය. මේ මඩකලපුව, ශ්‍රීකුණාමලයව රට මැද තියෙන නගර නෙමෙයි. ඒවා වෙරළාසන්නේ තියෙන නගර. රට දෙවෙනි ප්‍රශ්නේ මින්නේරිය වැව සෑදු රජතුමා වන්නේ. මින්නේරිය වැව හැදුවේ මහසෙන් රජතුමා. මහසෙන් රජතුමා මින්නේරිය වැව හදපු නිසා මින්නේරි දෙවියෝ කියලා මිනිස්සු හඳුන්වන්න පටන් ගත්තා. මොකද මිනිස්සුන්ට වැවක් හදලා දෙනවා කියන්නේ ඒක හරියට දෙවි කෙනෙක් කරන වැඩක් වගේ දෙයක්. අතීතයේ කාලෙක නියගයක් ඇති වුණා. ඒ නියගේ විශාල පිරිසක් අපහසුතාවයට ලක් වුණා. බොන්න වතුර නැතුව වගා කරන්න බැරුව විශාල කරදරවලට ලක් වුණා. ඒ අවස්ථාවේ මහසෙන් රජතුමා මේ මින්නේරි වැව හදලා මිනිස්සුන්ට දීපු නිසා මිනිස්සු මහසෙන් රජතුමාට මින්නේරි දෙවියෝ කියලා හඳුන්වන්න පටන් ගත්තා. දැන් මින්නේරි වැව තිබුණා මහසෙන් රජතුමා දෙවියෝ තුන් අතර නෑ. හැබැයි අද මින්නේරි දෙවියෝ විදිහට මේ මහසෙන් රජතුමා සලකනවා මින්නේරිය ප්‍රදේශයටම වරදකුත් නෑ. එහෙම මිනිස්සු මහසෙන් රජතුමාට මින්නේරි දෙවියෝ කිව්වට කිසිම වරදක් නැත්තේ. ඒ කාලේ දැන් වගේ ජලය නැති වුණා නම් ඒ වෙනුවෙන් ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග මොකක්වත් තිබ්බේ නැහැ. මිනිස්සුන්ට තිබිච්ච එකම දේ තමයි දෙවියන්ට පැවසීම. මේ දෙවියනේ අපේ මේ කරදරයෙන් නිදහස් කරලා දෙන්න කියලා. එතකොට ඉතින් එහෙම දෙවියන්ගෙන් ඉල්ලද්දි මේ වගේ වැවක් නිර්මාණය කරාම මිනිස්සු හිතුවා ඇත්තටම මේ දෙවි කෙනෙක්. ඉතින් ඒක වරදකුත් නැහැ. ඇත්තටම මේ පොළොවේ සමහර වෙලාවට දෙවිවරු වගේ අය ජීවත් වෙනවා. අහසේ ඉන්න දෙවියෝ කරා පොළොවේ ඉන්න දෙවියෝ කරා දෙවියන් හා සමාන වැඩක් නම් ඒක දෙවියන් විදිහට සැලකුවට මහසෙන් රජතුමා කිසිම වැරද්දක් නැහැ. ඊළඟට සංනිවේදනයේ සඳහා යොදා ගන්නා ජනප්‍රියම මුද්‍රිත මාධ්‍ය මොකක්ද කියලායි අහන්නේ. ඒක සංනිවේදනයේ සඳහා යොදා ගන්න ජනප්‍රියම මුද්‍රිත මාධ්‍ය තමයි පුවත්පත. මොකද මුද්‍රිත මාධ්‍යයෙන් මෙතන අහන්නේ ගොඩක් දරුවෝ මේක ඉගාන්දලා තිබුණා රූපවාහිනිය ජනප්‍රිය මාධ්‍යයක් තමයි. හැබැයි මුද්‍රිත මාධ්‍යයක් නෙමෙයි. මේක කියන්නේ මුද්‍රිත මාධ්‍ය මොකක්ද කියලා. අර ඔබ කලබල වෙලා උත්තර දෙනකොට එක සැරේටම රූපවාහිනියට නිරාදිනවා. එතකොට ඔබ පිළිතුරු වැරදෙනවා. ඒක නිසා ඔබ මේ වගේ අවස්ථාවල කල්පනාවෙන් උත්තර දෙන්න මුද්‍රිත මාධ්‍යවලම පුවත්පත. අය බලමු මේ 65 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් කරන පටු මුහුදු තීරය හඳුන්වන නාමය. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් කරන පටු මුහුදු තීරයට අපි කියන්නේ පෝ සමුද්‍ර සංධිය කියලා. ඒ ශ්‍රී ලංකාව ඉන්දියාව වෙන් කරන පටු මුහුදු තීරයක් තියෙනවා. ඒක පෝ සමුද්‍ර සංධිය කියලායි අපි හඳුන්වන්නේ. ඉතින් ඔබට මම හිතන්නේ මේ සාකච්ඡා කරන අභ්‍යාස ගොඩක් පැහැදිලි වෙන්නද කියලා. ඔබට අපැහැදිලි දැක්කම නැවත බලන්න පුළුවන්. ඒකල බලන්න. ඉතින් ඔබට අපේ ඔන්ලයින් එක්සෑම් එකක් තියෙනවා. ඒකටත් පෙළී සිටින්න පුළුවන්. මිනිත්තු 45ක ප්‍රශ්න පත්‍රයක්. ඔබට ඒ විභාගයට පෙළී සිටලා මේ ලකුණු සහ ඔබ කියවෙනද කියලා ක්ෂණිකව දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අදට ඔබෙන් සමුගන්නවා. ගොඩක් ස්තුතියි. ආයුබෝවන්.